A level ඔයගලගේ සිලබස් එක හඳුන්වා දුන්නේ 2017 දී. ඔය සිලබස් එක තමයි දැන් මේ වෙනකොට යන්නේ කරගෙන යන්නේ. ඉතින් මේකේ ඔයගලන්ට මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති පුතේ. මේකේ පරිච්ඡේද ඔක්කොම chapters there are 13 chapters 13ක් තියෙනවා. ඕකෙන් 13 වෙනි chapter එක project එක විදිහට යන්නේ. project එක කරන්න ඕන පාසලේ ඒ විෂය බාර ගුරුවරයා සමග මේ පාසලේ ගුරුවරයා තමයි දෙන්නේ මොකද්ද project එක අන්නේ සම්බන්ධව. ඉතින් ඕකට මගේ help එක ඕගලන්ට තියෙනවා. මගෙන් උදව් ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මෙන්න මේක යන්න ඕන පාසල සමග. නමුත් ඊට ඉහත තියෙන පරිච්ඡේද 12 මම උගන්වනවා. ඔක්කොම ටික මම මේ සම්බන්ධව උගන්වනවා. මේකෙන් මම දැනට මම සම්ප්‍රදායකවද වශයෙන් මුලින්ම ආරම්භ කරන්නේ 4 වන පරිච්ඡේදය. chapter 4 fundamental of digital circuits වලින් තමයි මම පටන් ගන්නෙ A level පන්ති. ඉතින් අපි 4 වන පරිච්ඡේදය chapter 4 පටන් ගමු. දැන් මම මෙන්න මෙහෙමයි ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එක කරගෙන යනකොට මම ගොඩක් වෙලාවට තේරුම් කරන්නේ ඉංග්‍රීසි මීඩියම් වුණත් මම තේරුම් කරන්නේ සිංහලෙන්. මොකද ගොඩක් කට්ටියට සිංහල තේරුම් ගන්න පුළුවන්. ගොඩක් ඔය ඉංග්‍රීසි මීඩියම් ක්ලාසස් වලත් අන්තිමට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා මේ ළමයි විෂය වුණත් අත්හරින වෙලාවල් තියෙනවා. නමුත් මම ඔයගලන්ට තේරුම් කරන්නේ මගේ ටියුට්ස් ඒ ඔක්කොම දෙන්නේ මම ඉංග්‍රීසි වලින්. මම ඒව ඔක්කොම සිංහලෙන් තේරුම් කරනවා. ඉතින් ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් නම් යන්න ඕන you can just tell me. මට කියන්න පුළුවන්. එතකොට මම ඔක්කොම explanations වල ඉඳලා ඔක්කොම ඉංග්‍රීසි වලින් කරන්නේ. නමුත් ඉංග්‍රීසි කියන්නේ it's a secondary subject. අපිට ඒක secondary language actually. ඒක අපේ දෙවන භාෂාවක් නේද? අපේ මව් භාෂාව සිංහල. ඉතින් සිංහල හැමෝටම වගේ පුළුවන්. ඒකින්ද මම explanations තේරුම් කරන දේවල් ඔක්කොම කරන්නේ සිංහලෙන්. ඉතින් ඒ පිළිබඳව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට දැම්ම කියන්න. ඔයගලන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. මම එතකොට ඉංග්‍රීසි වලින් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ඕක තමයි තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ක්ලාස් එක එහෙම වුණොත් පටන් ගමු. තව ළමයි ජොයින් වෙනවා. හරි. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. අපි ක්ලාස් එක පටන් ගන්න යන්නේ 4th chapter එකේ. හරි. එහෙනම් අපි 4th chapter එකෙන් පටන් ගමු. මම කලින් කිව්වා වගේ chapter 13 එක පාසලෙන් කරන්න ඕන. අනික 1 to 12 all chapters අපි කරන ඔක්කොම chapters ටික අපි මේ ක්ලාස් එකේදී කරනවා. මම මේකේ syllabus එකයි ටියුට් එකයි ඔයගලන්ට ලැබෙන්න සලස්වන්න. ඉංග්‍රීසි මීඩියම් ටියුට් එකයි. ඒ ටික ඔක්කොම ගන්න ඕන PGR ආයතනයෙන් පානදුර. ඊට අමතරව දැන් ලබන මාසේ ඉඳලා ඔන්ලයින් ක්ලාසස් නෙමෙයි පුතේ ෆිසිකල් ක්ලාසස්. ෆිසිකල් ක්ලාසස් තියන්න අදහසක් තියෙනවා from next month onwards. මම එතකොට කියන්නම් කවදද දවස් ඒ ඔක්කොම ටික මම ඔයගලන්ට කියන්නම්. අපි මම ඔයගලන්ට WhatsApp group එකක් හදනවා මේ ළමයින්ට. මම ඒක දාන්නම්. ඒක join වෙන link එක දාන්නම් මේ අනිත් groups වලත්. ඉතින් ඒකේ මම ඔක්කොම දාන්නම් කවදද අපි ෆිසිකල් ක්ලාසස් ඒ කියන්නේ ආයතනයේ ක්ලාසස් එකම පටන් ගන්නෙ කවදද ඒ ටික මේ මම දාන්නම්. ඔක්කොටම කලින් මට කියන්න බලන්න පුතේ O level වලට IT කරපු ළමයි ඉන්නවාද? O level වලට කවුද IT කරලා තින්නේ?
මට අන්න එක කියන්න පුළුවන්ද පුතේ? මං කරා. කරලා තියෙනවා. හරි. අනික් ළමයි පුතේ? හරි. තව එක ළමයෙක් O level වලට IT කරලා තියෙනවා. නෙතුෂි කරලා තියෙනවා. right. එහෙනම් ළමයි ඔක්කොම වගේ O level වලට IT කරලා තියෙනවා නේද? එහෙනම් මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. O level වලට IT කරලා තියෙනවා නම් මේ ටික ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ. data representation, fundamentals of digital circuits කියන්නේ ලොකු ගැටලු සහිත chapters නෙමෙයි O level වලට IT කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ මේ ඇත්තටම කරන්නේ අපි මතකද O level වල ඉගෙන ගත්තා number systems කියලා. මේ third chapter එකේ තියෙන number systems, fourth chapter එකේ තියෙන logic gates. right. නමුත් තියෙන්නේ මෙන්න මේකයි මම මුල ඉඳලම උගන්වනවා. දැන් ඔයගොල්ලෝ මගේ ගාවට O level වලට ආපු ළමයි නෙමෙයිනේ නේද? ඉතින් මම කොහොමත් මුල ඉඳලම උගන්වනවා. ඔයගලන්ගේ මතකේ නැවත පොඩ්ඩක් අලුත් කරගන්න, ඒ ටික කරගන්න, මතකේ පොඩ්ඩක් අලුත් කරගෙන ඒ ටික කරගන්න. මොකද මේක අපි 10 වසරෙන් නේද ඉගෙන ගත්තේ. ඉතින් මම මේක ඔයගලන්ට මුලින් ඉඳලම උගන්වනවා මේ chapter එක. හරි අපි බලමු කොහොමද යන්නේ කියලා. එහෙනම් මේකේ නෝට් එකයි ඔක්කොම මේ කරන විදිහ තමයි මේක පුතේ. මම මේ ඕගලන්ට වැඩ කරන්න දෙනවා. ඒ වැඩ ටික මට ෆොටෝ එකක් ගහලා එවන්නට ඕනි. right. මම දැන් මෙන්න මේක කරනවා. මොකද මම දැන් ටිකක් පරක් වෙලා group එක හදනවා කිව්වට මම දැන් ඕගලන්ට ටග් ගාලා group එකක් හදන්නම් WhatsApp වලින්. මම ඒකේ link එක දාන්නම්. ඒකට පොඩ්ඩක් WhatsApp ගිහිල්ලා join වෙන්න දරුවනේ. මොකද අපි කරන වැඩ ටික ඔක්කොම ඒ group එකට දාන්න ඕන. මම දැන් English medium වලට group එකක් හදන්නම්. ඒකට ඕගොල්ලෝ join වෙන්න. එත මොකද ඔයගොල්ලෝ ලියන notes ටික ඔක්කොම මට බලන්න ඕන හරියට ලියලාද කියලා. ඒකින්ද මේ ඒ group එකට දාන්නේ. මම ඒ group එකේ link එක දැන් එවන්නම්. ඔයගොල්ලෝ මේ අර සම්බන්ධ වෙච්ච groups වලට මම දාන්නම් මේකේ link එක. ඒකට join වෙන්න පුළුවන් ඕගලන්ට. මේ group එක මම group එකේ link එක එවලා තියෙන පුතේ. ඔන්න ඔය group එකට join වෙන්න. ඔන්න ඕකෙන් මේ ඔයගලන්ට එතකොට කරන වැඩ ටික ඔක්කොම ෆොටෝස් ගහලා ඕකට තමයි එවන්න ඕන පුතේ. right. හරි. එහෙනම් අපි ක්ලාස් එකේ වැඩ ටික පටන් ගමු. අපි එහෙනම් පරිච්ඡේදය බලමු. chapter 4 fundamentals of digital circuits. දැන් මගේ CR පොත් එහෙම තියෙනවා. ඒ ඔක්කොම මම ඔයගලන්ට ලැබෙන සලස්සන්නම්. මම ඒ දවසේ ඔන්න ඔය group එකට දාන්නම්. එහෙනම් chapter 4 එකෙන් අපි පටන් ගමු. දැන් මේ fundamentals of digital circuits කියන්නේ මොකක්ද කියන එක බලමු. දැන් මම සාමාන්‍යයෙන් මේ උදාහරණයෙන් තමයි මේක පටන් ගන්නෙ. දැන් ඔයගොල්ලෝ මේ logic gates එකම කරලා ඇති O level වලට. ඉතින් ඒ දැනුමත් තියාගන්න පුතේ. මම කියන්නේ ඒක අමතක කරන්න කියලා. නමුත් මම කලින් කිව්වා වගේ මුලින් ඉඳලා යන්නේ. ඒකින්ද අවධානයෙන් අහගෙන ඉන්න. පොඩ්ඩක් slow එකේ යන්න පුතේ. මොකද මේ අතරමැදදී ළමයි එහෙම සම්බන්ධ වෙනවා.
O level වලට IT නොකරපු ළමයි එහෙම සම්බන්ධ වෙනවා. ඒකින්ද පොඩ්ඩක් ස්ලෝ එකේ යන්නේ. නමුත් ඊට පස්සේ මම ටිකක් වේගය වැඩි කරනවා. මේකෙදි මෙන්න මෙහෙමයි මුලින්ම 10 වසර අපි කරපු පාඩම් ටික මුලින්ම ඉගෙන ගන්නවා. 10 වසර කරපු පාඩම් පළවෙනි දවස් 2 3 වගේ යන්නේ. පළවෙනි දවස් 3 අපි ගමුකෝ පුතේ. පළවෙනි දවස් 3 අපි යන්නේ 10 වසර කරපු පාඩම් එක්ක. ඊට පස්සේ A level පාඩම A level වල ඒ දේවල් ටික අපි ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යන්නේ. පළවෙනි දවස් 3 යන්නේ O level වල ඔයගොල්ලෝ 10 වසර logic gates දැන් හැමෝම IT කරයි කියවනේ පුතේ. ඉතින් 10 වසර ඔයගොල්ලෝ ඒ ඉගෙන ගත්ත කොටස් තමයි මේ පාඩමේ අපි මුලින්ම ඉගෙන ගන්නේ. නැවත මතක් කිරීමක් විදිහට ඕගලන්ට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි A level කොටසට යන්නේ. එහෙනම් බලමු මෙන්න මේ පාඩමෙන් ඇත්තරම අපි මොනවද කරන්නේ කියන එක. දැන් මම බලාපොරොත්තු වෙනවා හැම ළමයාම මාත් එක්ක කතා කරයි කියන එක. මොකද මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒ විදිහට තමයි මම ක්ලාස් එක කරගෙන යන්නේ. මම ඔයගලන්ගෙන් ප්‍රශ්න අහනවා. ඒවට මම ක්ෂණිකව උත්තර බලාපොරොත්තු වෙනවා. හරි. දැන් උදාහරණයක් විදිහට ගමුකෝ පුතේ. මම තව ඉස්සරහට කියන්නම් මගේ වෙනම සිස්ටම් එකක් මම ඩිසයින් කරලා තියෙනවා. මම ඒ පිළිබඳව ටිකක් ඉස්සරහට කියන්නම්. මේ ඔයගලන්ට ඔය පරණ ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් එහෙම පිළිවෙලට මම සකස් කරලා තියෙනවා. මම ඒ පිළිබඳව තව ටිකක් පහුවට පස්සට කියන්න. මුලින්ම පුතේ අපි උදාහරණයක් විදිහට ගමු. මෙතනදී ලොකු කාමරයක් තියෙනවා කියලා. දැන් ඔයගොල්ලෝ ඔය පන්ති කරන කාමර කියලා හිතන්නකෝ නේද? ආයතන වලට ගිහිල්ලා තියෙනවනේ ඕ ලෙවල් වල එහෙම. දැන් ඔන්න ඔය මේ තියෙන ලොකු කාමරයක් කාර්යක්ෂමතාව වැඩි කරගන්න. එහෙම නැත්නම් තව කුඩා තව දැන් මෙතන එක පන්තියක් නේ තියන්න පුළුවන් මේ ලොකු ශාලාවේ. අපි ඕක තව කුඩා ශාලා වලට බෙදා ගන්නවා. එතකොට පන්ති 3ක් දැන් තියන්න පුළුවන්. ඒ ශාලා 3ක් තියෙනවා. මම ওই ශාලාවලට නම් දෙන්නම්. A ශාලාව, B ශාලාව සහ C ශාලාව. ඔන්න ඔය විදිහට අපි නම් 3ක් දැන් මේ ශාලා ටික වෙන් කරලා තියෙන්නේ බිත්ති බැඳලා. right? බිත්ති බැඳලා තමයි මේ ටික වෙන් කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙතනදී මම මේ එක හැමෝටම මගේ ස්ක්‍රීන් එක පේනව නේද පුතේ? ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් කියන්න හොඳේ. මෙතනදී මම A කියන ශාලාවට කාව හරි පුද්ගලයෙක් දානවා. දැන් මේ පුද්ගලයා ආවේ කොහොමද කියලා හිතන්න ඕනේ නැහැ. මේ කෙනෙක්ව දාලා තියෙනවා. හරි. දැන් මේක හදලා තියෙන විදිහ අනුව පුතේ මේ පුද්ගලයාට ගමන් කරන්න විදිහක් නෑ නේද? B ශාලාවට හෝ C ශාලාවට ගමන් කරන්න විදිහක් නෑ. ඇයි ඒකට හේතුව මේ ශාලා ටික වෙන් කරලා තියෙන්නේ බිත්ති බැඳලා. ගමන් කරන්න හැකියාවක් එන්න නම් මම මොකද්ද කරන්න ඕන පුතේ? මම මෙතනට දොරටුවක් දා ගන්නට ඕනි. අපි මේක බිත්ති කඩලා we have to put doors. අපිට දොරටුවක් දා ගන්න ඕන. නො විදියට දොරටු දා ගන්න. දැන් මේ දොරටුව දාලා තියෙන හින්දා මේ විදියට මේ දොරටු සකස් කරලා තියෙන හින්දා මෙන්න මේගොල්ලන්ට පුළුවන් පුතේ මොනා කරන්නද? මෙන්න මේ A ශාලාවේ ඉන්න මේ පුද්ගලයාට පුළුවන් B ශාලාවට ගමන් කරන්නත් කිසිම ගැටලුවකින් තොරව C ශාලාවට ගමන් කරන්නත් කිසිම ගැටලුවකින් තොරව නේද? ඒක පේනවනේ. මෙයාට ගමන් කරන්න පුළුවන් A ශාලාවේ ඉඳලා C ශාලාවට ගමන් කරන්නත් පුළුවන්. A ශාලාවේ සිට B ශාලාවට ගමන් කරන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ට ඒ විදිහට යන්න පුළුවන්. නමුත් උදාහරණයක් විදිහට හිතන්න පුතේ දැන් මේක මෙහෙම තියෙන ඉඳ ප්‍රශ්නයක් නෑ. මෙයාව මම B ශාලාවට දානවා. B ශාලාවට දාපුවම මොකද වෙන්නේ පුතේ? මෙයාට ඍජුව ඒ කියන්නේ directly he can move from room B to room A. එයාට B කාමරයේ සිට A කාමරයට directly ගමන් කරන්න පුළුවන්. ඍජුව ගමන් කරන්න පුළුවන්. ඒ වුණාට පුතේ එයාට B කාමරේ ඉඳලා C කාමරයට ඍජුව ගමන් කරන්න හැකියාවක් තියනවද? නැහැ. ඇයි ඒ? මෙතන බිත්තියක් බැඳලා තියෙන්නේ. එයා C කාමරයට යාලා යන්න ඕන නම් මුලින්ම A කාමරයට ගිහිල්ලා A කාමරෙන් C කාමරයට යන්න වෙනවා. තේරුණා නේද පුතේ? එතකොට මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ දොරටු යොදලා මේ පුද්ගලයින්ගේ කාමර හරහා යාමට ඇති හැකියාව මම පාලනය කරලා තියෙනවා.
right? මේ පුද්ගලයෙකුට කාමරය ඔස්සේ ගමන් කිරීමට ඇති හැකියාව මම මොනා කරලා තියෙනවාද? පාලනය කරලා තියෙනවා දොරටු යොදලා. අන්න ඔය වැඩේ තමයි අපි මෙතනදි කරන්න පුතේ. ඔන්න ඔය දොරටු යොදලා. නමුත් මේ පුද්ගලයින්ගේ ගමන් කිරීමේ හැකියාව පාලනය කිරීම නෙමෙයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න පුතේ. මේ දොරටු යොදලා විදුලිය අපිට කැමති ආකාරයකට පාලනය කිරීම තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. දොරටු යොදලා විදුලිය දැන් මේ පුද්ගලයින්ගේ ගමන පාලනය කරා වගේ විදුලිය ගමන් කරන ආකාරය පාලනය කිරීම තමයි අපි මෙන්න මේ 4 වන පරිච්ඡේදයේදී ඉගෙන ගන්න. එහෙනම් අපි බලමු ඔය සම්බන්ධව ඕක හදා ගන්න ආකාරය. මුලින්ම එහෙනම් මේකේ විදුලිය සමග අපි විදුලිය ගමන් කරන ආකාරය ඉගෙන ගන්න නම් පුතේ මුලින්ම අපි ඉගෙන ගන්න ඕන ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ගැන. එහෙනම් මෙන්න මේ මාතෘකාව ලියාගෙන මෙතනින් දා ගන්න ඉලෙක්ට්‍රොනික සර්කිට්. right. ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් කියන්නේ මොකක්ද කියන එක බලමු. දැන් හැමෝම විද්‍යාව එහෙම කරලා තියෙනවනේ නේද? right. මෙතන අපි බලමු ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක මම මෙතනට බැටරි එකක් සවි කරනවා. ඊට පස්සේ මෙතනට මම බල්බ් එකක් හයි කරනවා. අන්න ඔය ආකාරයට. මෙතන තියෙනවා ධනාග්‍රය, පොසිටිව් එන්ඩ් එක, නෙගටිව් එන්ඩ් එක. හරි පුතේ. දැන් මට කියන්න දැන් මම ප්‍රශ්නයක් අහනවා ඔයගලන්ගෙන් chat එකකින් හෝ WhatsApp වල group එකට දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ group එකේ ඉන්නව නේද පුතේ? එක්කෝ දාන්න පුළුවන් Zoom chat එකට, එක්කෝ mic එක on කරලා මාත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් පුතේ මේකේ විදුලිය ගමන් කරන්නේ මොන අග්‍රයේ ඉඳලා මොන අග්‍රයටද? ඍණාග්‍රයේ ඉඳලා ධනාග්‍රයටද නැත්නම් ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයටද විදුලිය ගමන් කරන්නේ? මට අන්න ඒකට පොඩ්ඩක් උත්තර දෙන්නකෝ බලන්න. කොහේ ඉඳලා කොහෙටද විදුලිය ගමන් කරන්නේ? ඔව් තෙවුනි උත්තරයක් දීලා තියෙනවා positive terminal to the negative terminal. That is correct. The electricity always flows from the positive end to the negative end. Right? ඔන්න ඔය විදිහට තමයි යන්නේ. මේක හරි උත්තරේ. It always flows from the positive end to the negative end. Right? Again, if you want me to explain in English, just tell me. එතකොට මොකද වෙන්නේ පුතේ? පොසිටිව් ටර්මිනල් එකේ ඉඳලා මෙන්න මේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට ගමන් කරනකොට අපි මෙතන විද්‍යුත් උපකරණයක් සවි කරලා තිබ්බොත් මේ විද්‍යුත් උපකරණය මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. මේ විද්‍යුත් උපකරණය ක්‍රියාත්මක වෙනවා. අපි මෙතන විද්‍යුත් උපකරණයක් සවි කරලා තිබ්බොත් ඒ විද්‍යුත් උපකරණය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එහෙනම් දැන් මේ පරිපතයේ හැටියට according to this circuit මේ පරිපතයේ හැටියට පුතේ මේ විද්‍යුත් උපකරණයේ සම විටම ක්‍රියාත්මක මට්ටමේ තියෙන්නේ. මේ බැටරි එකේ බලය තිබෙන තාක්කල් බැටරි එකේ විදුලිය තිබෙන තාක්කල් මොකද වෙන්නේ? මේ විද්‍යුත් උපකරණයේ සම විටම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ගෙදරක වුණත් මොකද කරන්නේ පුතේ? අඳුර වැටිගෙන එනකොට ස්විච් එක on කරනවා. එතකොට බල්බ් එක පත්තු වෙනවා. එළිය වැටිගෙන එනකොට ස්විච් එක off කරනවා. එතකොට බල්බ් එක off වෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් අපිට කරන්න පුළුවන්. මේ විදුලිය සම විටම දැන් විද්‍යුත් උපකරණයට එනවානේ පුතේ නේද? මේ විදුලිය සම විටම විද්‍යුත් උපකරණයට එනවා. එතකොට අපි මොකද කරන්නේ? මට පුළුවන් ඔය විදුලිය පාලනය කරන්න. මතකද අර මිනිසුන්ගේ ගමන පාලනය කරන්න දොරටු දැම්මා වගේ මට මෙතන විදුලිය පාලනය කරන්න දොරටුවක් දාන්න පුළුවන්. ඔන්න ඔය දොරටුව අපි හඳුන්වනවා ස්විච් එකක් කියලා. මට මෙන්න මේ විදිහට ස්විච් එකක් දාන්න පුළුවන්. ඔන්න ඔය ස්විච් එක දාලා මට මේ විදුලිය පාලනය කරන්න පුළුවන්. හරි. දැන් ස්විච් එක මෙන්න මේ විදිහට තියෙනකොට ස්විච් එක මෙන්න මෙහෙම තියෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලමු.
මෙතන ධනාග්‍රයෙන් පටන් ගන්න විදුලි ධාරාව මෙතනින් යනවා ඍණාග්‍රය දක්වා. නමුත් එයාට ඍණාග්‍රයට යන්න විදිහක් නැහැ. ඇයි මෙතන විවුර්ත කරලා තියෙන්නේ. මෙතන මේක අපි කියනවා ඕෆ් ස්ටේට් එකේ තියෙන්නේ. right? මේක මෙතනින් යන්න විදිහක් නැහැ කියන්නේ පුතේ. බල්බ් එක ඔස්සේ ඍණාග්‍රයට නෙගටිව් ටර්මිනල් එකට විදුලිය ගමන් කරන්නේ නැහැ. එතකොට බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවක් මෙන්න මේ වගේ අවස්ථාවක් අපි නිරූපණය කරනවා පුතේ. බිඳුව කියන අගයෙන් රෙප්‍රසන්ට් කරන්නේ මොකද්ද? ඕෆ් අවස්ථාව. ඕෆ් අවස්ථාවෙන් ඇත්තරම කියන්නේ මොකද්ද කියලා බලමු. ඕෆ් අවස්ථාවෙන් ඇත්තරම කියන්නේ මොකද්ද කියලා බලමු. එහෙනම් දැන් ඕෆ් අවස්ථාවෙන් කියන්නේ මෙච්චරයි. when electricity is not moving through or when an electronic device is not active. right? මෙන්න මෙතනදී අපිට ගන්න පුළුවන් when electricity is not moving through මෙතනින් electricity ගමන් කරන්නේ නැහැ. or when an electronic device is not active electricity ගමන් කරන්නේ නැහැ කියන්නේ මෙතනින් විදුලිය ගමන් කරන්නේ නැහැ කියන්නේ පුතේ මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන එකයි. ඉතින් මෙන්න මේක තමයි අපි ඕෆ් අවස්ථාවෙන් නිරූපණය කරන්නේ. එහෙනම් මෙන්න මේක ඕගොල්ලන්ට දැන් පොතේ ලියා ගන්න පුළුවන්. ලියන්න පොතක් ගේන්න නැතිනේ නේද පුතේ? ඔන්න ඔය අවස්ථාව පොතේ ලියා ගන්න. ඔක ලියලා මට ෆොටෝ එකක් ගහලා එවන්න හැකියාවක් තියෙනවා නම් එවන්න. ඔයගොල්ලෝ කොහොමද නෝට් එක ලියලා තියෙන්නේ කියලා මම සාමාන්‍යයෙන් ළමයි අතරට ගිහිල්ලා පොත් පරීක්ෂා කරනවා. පන්ති පවත්වනකොට විශේෂයෙන්ම ආයතන එහෙම පන්ති කරනකොට මම ඒක කරනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ නෝට් එක ලියලාද කියලා බලන්න හරියට. ඉතින් මෙතනටත් මම මේ දේ බලාපොරොත්තු වෙනවා පුතේ. මට ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. ඔයගොල්ලෝ මේක හරියට කරලා තියෙනවද කියලා මට බලන්න ඕන. හරි එහෙනම් ඔක ලියා ගන්න මාතෘකාවත් සහිතව. ඊට පස්සේ මේ කොටස ලියා ගන්න. ලියලා මට ෆොටෝ එකක් ගහලා එවන්න. ඉක්මන් කරන්න බෑ. හරි අපි එහෙනම් මේකේ ඊළඟ කොටස බලමු පුතේ. හැමෝම බලාගෙන ඉන්නේ නේද? මේක අපි එහෙනම් ඊළඟ කොටස බලමු. ගොඩක් වෙලා ගන්න එපා. ඔක ලියලා එවන්න. දැන් ඊළඟ අවස්ථාවක් තියෙනවා. දැන් මේකේ ඊළඟට අපිට ගන්න පුළුවන් අර ස්විච් එක උඩ තියෙන ස්විච් එක අපිට පහළට දාන්න පුළුවන්. දැන් මෙතන මේ විදිහට උඩ තිබ්බ ඔන් එකේ තිබ්බ ස්විච් එක අපිට පහළට දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පහළට දාපුවාම මොකද වෙන්නේ? කලින් විදුලිය යවන්න විදිහක් නැහැ. දැන් විදුලිය යන්න පුළුවන්. දැන් මෙතන මොකද වෙන්නේ? දැන් මෙතන ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට මෙතනින් විදුලිය ගමන් කරනවා. මෙතනින් විදුලිය ගමන් කරනවා කියන්නේ පුතේ මෙතනින් මතක තියාගන්න මෙන්න මේ කාරණාව හොඳේ. ධනාග්‍රයේ ඉඳලා ඔන්නෝම මෙතන ස්විච් එක ඔස්සේ බල්බ් එක හරහා විදුලිය ගියාට තේරුමක් නැහැ. මෙතන ඍණාග්‍රයටත් යන්න ඕන. දැන් මම ඕක ওই විදිහට කියන්නේ පුතේ ගොඩක් වෙලාවට MCQ ප්‍රශ්නවලදී එහෙම මෙන්න මේ හරියෙමුත් ස්විච් එකක් දාන්න පුළුවන්. අන්න ඒකින්ද ඒ කියන්නේ මොකද මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් එහෙම එනවා. දැන් ඔයගොල්ලන්ගේ පේපර් එකේ මම ඒ පිළිබඳවත් කියන්නම්. ඇයි මම මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින්ම මේක පටන් ගත්තේ කියන එක පුතේ. ඔයගොල්ලන්ගේ පේපර් එකේ 2015 පේපර් එක පොඩ්ඩක් බලන්න. 2015 පේපර් එක හෝ 2014 පේපර් එක මම හරියටම නිශ්චිත වශයෙන් කියන්නම්. ওই පේපර්ස් දෙකෙන් එකක් ලකුණු 15ක දැන් O level වල නම් පුතේ ලකුණු 10ක ප්‍රධාන ප්‍රශ්නයක් ලකුණු 10යිනේ නේද? දැන් මෙතන මේ A level වල පුතේ ප්‍රධාන ප්‍රශ්නයක් ලකුණු 15ක් හිමි වෙනවා ඔයගලන්ට ප්‍රධාන ප්‍රශ්නයකට. ප්‍රධාන ප්‍රශ්නයක අහලා තිබ්බා මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකකින් ප්‍රශ්නයක්. ලකුණු 15ක් හම්බ වෙනවා හරියට උත්තර ලිව්වොත්. ඉතින් ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් ගැන හරි නිසි දැනීමක් තියෙන්න ඕන දරුවනේ. ඒකයි මම ඔයගලන්ට ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින් කියලා දෙන්නේ. අනික එක තමයි මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වලින් ඔයගලන්ට MCQ වලට ඉරිගහන ප්‍රශ්න වලට එන්න පුළුවන් ප්‍රශ්න.
ඉතින් මෙතන අපි බලමු දැන් මෙතනින් මෙන්න මේ ස්විච් එක ඔස්සේ බල්බ් එක හරහා ගියාට වැඩක් නැහැ ඍණාග්‍රේටත් යන්න ඕන. ඍණාග්‍රේට බල්බ් එක ගියාම තමයි බල්බ් එක ක්‍රියාත්මක මෙතන මේ ඍණාග්‍රේට විදුලිය බල්බ් එක නෙමෙයි විදුලිය ගියාම මේ බල්බ් එක ඔස්සේ ඍණාග්‍රේට විදුලිය ගියාම නෙගටිව් ටර්මිනල් එකට විදුලිය ගියාම තමයි බල්බ් එක පත්තු වෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවක් පුතේ මොන වගේ අවස්ථාවක්ද? මෙන්න මේ වගේ අවස්ථාවක් අපි නිරූපණය කරනවා මෙන්න මේ ස්විච් එක පහළට දාලා තියෙන අවස්ථාවක් ස්විච් එක ඔස්සේ විදුලිය ගමන් කරන අවස්ථාවක් ඊට පස්සේ බල්බ් එක ඔස්සේ විදුලිය ගමන් කරන අවස්ථාවක් බල්බ් එක ඔස්සේ විදුලිය ගමන් කරලා ඍණාග්‍රේට එනකොට මොකද වෙන්නේ පුතේ බල්බ් එක ඔන් වෙනවා. එතකොට ස්විච් එක හරහා විදුලිය ගමන් කරන අවස්ථාවක් සහ විදුලි උපකරණයක් ක්‍රියාත්මක වන අවස්ථාවක් අපි නිරූපණය කරනවා එක කියන අගයෙන් නිරූපණය කරන්නේ පුතේ ඔන් කියන අවස්ථාව. ඔන් කියන අවස්ථාව තමයි එක කියන අගයෙන් නිරූපණය කරන්නේ. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් එක කියන අගයෙන් වෙන්නේ when electricity is moving or when an electronic device is active. ඔන්න ඕක තමයි පුතේ අපි මේ එක කියන අගයෙන් නිරූපණය කරන්නේ. when electricity is moving or when an electronic device is active. එහෙනම් මේ සෙකන්ඩ් අවස්ථාවත් ලියා ගන්න. කලින් වගේ වෙලා ගන්න එපා පුතේ. ෆොටෝ එකක් ඔයගලන්ට එවන්න විදියක් නැත්නම් මට chat message එකක් දාන්න ඉවරයි කියලා. හොඳේ. මොකද නැත්නම් මම බලන් ඉන්නවා. මොකද මට මෙතන ඉඳලා පේන්නේ නැහැනේ දරුවනේ. ඔයගොල්ලෝ නෝට් එක ලියලා ඉවරයිද නැද්ද කියලා. ඒකින්ද නෝට් එක ලියලා ඉවර නම් ඉවරයි කියලා කියන්න වඩා හොඳයි. ඔයගලන්ට මට ෆොටෝ එකක් දාලා එවන්න පුළුවන් නම් දැන් මේ ඉන්නේ ඔයගලන්ගේ ක්ලාස් එකේ ළමෙක් මේ දැන් මට ෆොටෝ එකක් ඉතින් මේ වගේ පිළිවෙලට ලස්සනට මම නෝට් එක බලාපොරොත්තු වෙනවා පුතේ ඔයගලන්ගේ. right මේක හොඳයි තාමත් පැහැදිලිව ලියලා තියෙනවා ලස්සනයි. ඉතින් මම ඔයගලන්ගේ ඒක බලාපොරොත්තු වෙන දෙයක් හරියට පැහැදිලිව නෝට් පොත තියාගන්න එක. මොකද ඒ ලෙවල් වල පුතේ අච්චු පොත් නැහැ. ඔයගලන්ට ඉස්කෝලේ ගුරුවරු දෙන නෝට් එක සහ පෞද්ගලික පන්තිවල ටියුෂන් පන්තිවල ඒ ගුරුවරු දෙන ටියුට් සහ ඒ නෝට්ස් ටික තමයි ඔයගලන්ට තියෙන්නේ. තාම ඒ ලෙවල් වලට IT වලට අච්චු පොතක් නැහැ. right ඉතින් තව හොඳ පොත් එහෙම තියෙනවා ගන්න මම ඒ ටික ඉස්සරහට කියන්නම්. ඔයගලන්ට කැමති නම් ගන්න පුළුවන් නැත්නම් මගේ ටියුට් එක අනිවාර්යෙන් හම්බ වෙනවා. වැදගත් කාරණා මම නෝට් එකක් විදිහට දෙනවා. ඉතින් ඒ ටික ඔයගලන්ට ගන්න පුළුවන්. මේක ලියා ගන්න දරුවනේ. මේක ලියලා මට කලින් වගේ ෆොටෝ එකක් එවන්න. ඊට අමතරව ලියලා ඉවර නම් ඉවරයි කියලාත් කියන්න නැත්නම් මම දන්නේ නැහැ නේ පුතේ. මම බලන් ඉන්නවා ඔයගොල්ලෝ ලියලා ඉවරනකම්. හරි. එහෙනම් මෙන්න මේ අවස්ථා දෙක පොඩ්ඩක් බලා ගන්න පුතේ. මෙතනත් දැන් සර්කිට් එකක් ඔන්න ඔය ආකාරයෙන් තියෙන්නේ. එකක් තමයි මෙතන ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට විදුලිය ගමන් කරනකොට අපිට මෙන්න මේ ස්විච් එක මෙන්න මේ විදිහට ඕෆ් අවස්ථාවේ තියන්න පුළුවන්. ඕෆ් අවස්ථාවේ තියෙනකොට ඉලෙක්ට්‍රිසිටි මූව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් යන්නේ නැහැ විදුලිය ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකට එන්නේ නැහැ. එතකොට බල්බ් එක ඔන් වෙන්නේ නැහැ. ඉතින් මේවැනි අවස්ථාවක් අපි ගන්නවා බිඳුව කියන අගය නිරූපණය කරනවා. බිඳුව කියන අගයෙන් කියන්නේ ඕෆ් අවස්ථාව. ඊළඟට මේක අපිට මෙන්න මේ පහළට දාන්න පුළුවන්. මේකෙන් කියන්නේ ඔන්න අවස්ථාව. ඔන්න අවස්ථාවේදී විදුලිය ගමන් කරනවා. විදුලිය ගමන් කරනකොට බල්බ් එක පත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය අවස්ථා දෙක අපිට ගන්නට පුළුවන්. එහෙනම් අපි බලමු දැන් පුතේ. දැන් මෙතන මේ එක ස්විච් එකක් නේ අපි භාවිතා කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ ස්විච් අපිට එක එක රටාවන් වලට දාගන්නට පුළුවන්. ස්විච් ටික එක එක රටාවන් වලට දාගන්න පුළුවන්. එක එක රටාවල් වලට දාගෙන අපිට කැමති ආකාරයකට විදුලිය පාලනය කරන්න පුළුවන්. කොටින්ම කිව්වොත් දැන් මේක හැටියට මේ ස්විච් එක ඔන් කරපුවාම ඔන්න අවස්ථාවේ තමයි බල්බ් එකත් ඔන් වෙන්නේ. නමුත් සමහර සර්කිට් සමහර පරිපථ තියෙනවා ස්විච් එක ඔන් කරපුවාම බල්බ් එක ඔෆ් වෙනවා. ස්විච් එක ඔෆ් කරපුවාම බල්බ් එක ඔන් වෙනවා. අන්න ඒ වගේ අපිට ඒ කැමති ආකාරයකට අපිට විදුලිය පාලනය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒ කොහොමද ඒ කියන්නේ ස්විච් එක එක රටාවන් වලට දාලා
විදුලිය පාලනය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි දැන් ඉගෙන ගනිමු. එහෙනම් දැන් අපිට කරන්න තියෙන මෙච්චර දැන් ඔය එක එක රටාවල් වලට ඔය ස්විච් දාන රටාවන් දැන් මම කියවනේ මේ විදිහට එක ස්විච් එකක් නෙමෙයි අපිට ස්විච් දෙක තුනක් දාලා අපිට කැමති රටාවල් වලට සම්මත රටාවන් කීපයක් තියෙනවා මේ ඉතින් අන්න ඒ රටාවන් වලට ඒ පැටර්න්ස් වලට අනුව අපිට ස්විච් දාලා අපිට විදුලිය කැමති ආකාරයකට පාලනය කරන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඔන්න ඔය රටාවන් අපි හඳුන්වනවා ලොජික් ගේට්ස් කියලා. එහෙනම් දැන් තමයි හරිම තැනට ආවේ. අපි ඒ සම්බන්ධව බලමු දැන් නෝට් එක ලියා ගන්න. දැන් O level වල නම් එකක් විතරයි ඔයගලන්ට කියලා දුන්නේ. දැන් A level වලදී logic gates වර්ග දෙකක් තියෙනවා. logic gates වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා basic logic gates. තව එකක් තියෙනවා combinational logic gates. basic logic gates, combinational logic gates කියලා වර්ග දෙකක් තියෙනවා. basic logic gates වලට අයත් වෙන්නේ AND gate එක, ඊළඟට OR gate එක, NOT gate එක කියලා අපි කියනවා. ඔන්න ඔය gates ටික තියෙන්නේ. combinational logic gates වලට අයත් වෙනවා NAND gate, NOR gate, තව එකක් තියෙනවා XOR gate, ඊළඟට තියෙනවා XNOR gate. ඔන්න ඔය විදිහට logic gate වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඔන්න ඔය ප්‍රධාන වර්ග දෙක basic combinational gates කියලා හඳුන්වනවා. basic logic gates යටතේ and or not මේවා තමයි ඔයගොල්ලෝ O level වලදී ඉගෙන ගත්තේ පුතේ. ඊළඟට A level වලට තියෙනවා වෙනම combinational gates, NAND එක, NOR එක, XOR එක, XNOR එක. මේ ඔක්කොම අපි ඉගෙන ගන්නවා කොහොමද XOR gate එක combinational gate එකක් වෙන්නේ කොහොමද ඒ ඔක්කොම අපි ඉගෙන ගන්නවා පුතේ වෙන වෙනම මේ gates හත පිළිබඳව අපි වෙනම ඉගෙන ගන්නවා මොකද මේ දෙකෙන් මේක ඔයගලන්ගේ පේපර් එකට ඇවිල්ලා තිබ්බා මෙන්න මේ XOR gate එක ප්‍රධාන ප්‍රශ්නයකට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඊළඟ සැරේ කියන්න බෑ ඔයගලන්ට මේ XOR එකෙන් එන්න පුළුවන්. XNOR එක ප්‍රධාන ප්‍රශ්නයකට ඇවිල්ලා තිබ්බා. ඔයගලන්ගේ පේපර් එකේදී XOR එකෙන් අහන්න පුළුවන්. ඒවා අපිට කියන්න බෑ. ඉතින් අපි ඔක්කොටම ලෑස්ති වෙලා යන්න ඕන. ඉතින් මේ ඔක්කොම අපි ඉගෙන ගන්නවා වෙනම. රයිට්. එහෙනම් logic gates කියන මාතෘකාව යටතේ පුතේ මේ ටික ලියා ගන්න. logic gates ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. basic logic gates, combinational logic gates. ඒකෙන් basic logic gates and or not එක ඊළඟට තියෙනවා combinational gates, NAND, NOR, XOR, XNOR. අපි ওই පිළිබඳව වෙන වෙනම ඉගෙන ගන්නවා. දැනට මේ ටික ලියා ගන්න පුළුවන්. මේක ලියලත් මට ෆොටෝ එකක් එවන්න බලන්න. නැවතත් කියනවා පුතේ ලියලා ඉවර නම් ඉවරයි කියලා මට කියන්න ඕනේ. රයිට්. ටක් ගාලා ලියා ගන්න බලන්න. වඩා හොඳයි මට ෆොටෝ එකක් එවනවා නම් group එකට දාන්න. තාම අපිට පළවෙනි පන්තියනේ. නමුත් ලියලා ඉවර නම් ඉවරයි කියලා කියන්න පුතේ. මොකද නැත්තම් සමහර ළමයි බාගෙට ලියලි ඉන්නකොට මම පාඩම ගෙනියන්න පුළුවන්. ඔයගොල්ලෝ හරියට කතා කරේ නැත්තම් මාත් එක්ක. කතා කරන්න බය වෙන්න එපා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවට මම මොකුත් බනින්නේ නැහැ උන්. රයිට්. එහෙනම් මේ ටික ලියා ගන්න. මම හිතනවා උඩ කොටස පැහැදිලි ඇති කියලා හොඳේ. මේ කොටසේ මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට කියන්න. රයිට්. මේක ටක් ගාලා ලියා ගන්න බලන්න හොඳ ළමයි. එහෙනම් මම හිතනවා අනික් කට්ටියත් ඉවර ඇති කියලා. මෙතන මතක තියාගන්න තව එකක් තියෙනවා XNOR එක. මෙතන basic logic gates වල ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. AND එක, OR එක, NOT එක. combinational logic gates වල ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා පුතේ. NAND එක, NOR එක, XOR, XNOR. right. අපි එහෙනම් මුලින්ම ඉගෙන ගමු මාතෘකාව ලියා ගන්න දරුවනේ basic logic gates. basic logic gates යටතේ ලියා ගන්න AND gate වරහන් ඇතුලේ ලියාගමු boolean multiplication AND gate boolean multiplication ඔක ලියා ගන්න. right. එහෙනම් ඕකේ සර්කිට් එක කොහොමද එන්නේ කියලා බලමු මුලින්ම. ඒකේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක අපි බලමු දරුවනේ.
මුලින්ම මේකේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක දෙස අවධානය යොමු කරමු අපි. මේකේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක එන්නේ මේ ආකාරයට. මම ඒක ඇඳලම් පෙන්නන්න. එතන කලින් වගේම අපි බැටරි එකක් සවි කරනවා. පොසිටිව් එන්ඩ් එකයි නෙගටිව් එන්ඩ් එකයි. පොසිටිව් එන්ඩ් එක තියෙනවා නෙගටිව් එන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් බල්බ් එකක් හයි කරන්න. නො විදිහට බල්බ් එක මම හයි කරලා තියෙනවා. දැන් මේකේ පුතේ ස්විච් ටික හයි වෙන්නේ මෙන්න මේ ආකාරයට. ස්විච් අපිට AND ගේට් එක අවම වශයෙන් ස්විච් දෙකක්වත් තියෙන්න ඕන. අඩුම තරමින් AND ගේට් එක ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ අඩුම තරමින් ස්විච් දෙකක්වත් තියෙන්න ඕන. රයිට්? අඩුම දෙකයි ඕන තරම් වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ස්විච් දෙක හදලා තියෙන්නේ. AND ගේට් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. එකක් පසුපස අනෙක් එක සිටින ආකාරයට තමයි ස්විච් දෙක තියෙන්නේ. ඉතින් දැන් මේ ස්විච් දෙකක් තියෙන හින්දා අපිට පුළුවන් මේ ස්විච් වලට නම් දෙන්න. මම එක ස්විච් එකක් නම් කරනවා A, අනෙක් ස්විච් එක නම් කරනවා B. ඔන්න ඔය විදිහට A B කියලා නම් කරන්න පුළුවන්. මේ ස්විච් අපි හඳුන්වනවා පුතේ. දැන් මේකත් ඔයගොල්ලෝ මේ රූප සරහන අඳිනකොට නම් කරගන්න ඕන. මේ ස්විච් අපි හඳුන්වනවා ඉන්පුට්ස් කියලා. මේ ස්විච් අපි හඳුන්වනවා මොන නමින්ද පුතේ? ඉන්පුට්ස් කියලා අපි හඳුන්වනවා. ඉන්පුට්ස් කියන්නේ අගයන් ඇතුළත් කිරීම සඳහා. රයිට්? ඉන්පුට් කරනවා, අගයන් ඇතුළත් කරනවා. බල්බ් එක දැන් මේකේ අගයන් වලට අනුව බල්බ් එක පත්තු වෙනවාද නිවෙනවාද කියන එක තීරණය වෙනවා. එම නිසා බල්බ් එක අපි හඳුන්වනවා මේකේ අගයන් වලට අනුව බල්බ් එක ප්‍රතික්‍රියා දක්වන හින්දා අපි බල්බ් එක හඳුන්වනවා ප්‍රතිදානය කියලා. එහෙම නැත්නම් අවුට්පුට් කියලා අපි හඳුන්වනවා බල්බ්. එහෙනම් ඔන්න ඔය නම් ටික දාලා ඔන්න ඔය රූප සරහනත් ඇඳ ගන්න. ඕක ඇඳලා ඉවරුනාම කියන්න ඉවරයි කියලා. ඕකේ අවස්ථා කීපයක් තියෙනවා. අපි ඔය අවස්ථා ගැන කතා කරන්නට ඕනේ. එහෙනම් මේකට අක් ගාලා ඇඳලා ඉවරුනාම ඉවරයි කියලා කියන්න පුතේ. දැන්ට හැමෝම වැඩ කරලා තියෙනවා. අවුලක් නැහැ. හොඳයි. දැන් මෙතනදී පුතේ දැන් මම ඔයගලන්ට කලින්ත් කිව්වා මම මම කලින් ටිකකට කලින් කිව්වා මම පද්ධතියක් ඔස්සේ තමයි යන්නේ. මම වෙනම සිස්ටම් එකක් ඩෙවලොප් කරලා තියෙනවා. මම ඇත්තටම උගන්වන්න ගත්තට මම ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවෙක් නේෂනල් ට්‍රස්ට් බැංක් එකේ වැඩ කරපු. ඉතින් මෘදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් මට මේ වගේ පද්ධති හදන එක ලොකු කාරණාවක් නෙමෙයි. ඉතින් මම මේ වගේ පද්ධතියක් හදලා තියෙන්නේ එක හේතුවක් තමයි පුතේ ඕගොල්ලෝ වෙනුවෙන්මයි මම මේක හදලා තියෙන්නේ. මෙතනදී මොකද වෙන්නේ පුතේ ඕගොල්ලන්ට පරණ රෙකෝඩින් සේම පරණ දැන් පන්තියේ මිස්සුන රෙකෝඩින් සේම දැන් අද පළවෙනි දවසේ ගැටලුවක් නෑ පුතේ. නමුත් ගොඩාක් වෙලාවට ඔය පන්ති වලට යනකොට මොකද වෙන්නේ? එක දවසක් හරි මොකක් හරි හේතුවකින් එන්න බැරි වුණොත් ඊළඟ දවසේ ඉඳලා මොකද වෙන්නේ? කලින් දවසේ කරපු වැඩ යාළුවෙක්ගේ නෝට් එකක් තමයි බලා ගන්න වෙන්නේ. එහෙම නෙමෙයි මම ක්ලාස් එක දැන් අපි ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තට පස්සේ වුණත් අපි ආයතනයේ ක්ලාසස් පටන් ගත්තට පස්සෙත් මම ක්ලාස් එකේ උගන්වන දේවල් මම රෙකෝඩ් කරනවා. මම රෙකෝඩ් කරලා කරන්නේ මොකද්ද පුතේ? මම මෙන්න මේ වෙබ් අඩවියේ දානවා. මම මෙන්න මේ වෙබ්සයිට් එකේ දානවා. එතකොට ඕගලන්ට මේක ඔස්සේ ටික බලා ගන්න පුළුවන්. ඒක එදා කරපු නෝට් එකයි ඒ ඔක්කොම ටික මම මේකට දානවා. එතකොට ඕගලන්ට මේකේ රෙකෝඩින්ග්ස් ටික බලලා ක්ලාස් එකට ලෑස්ති වෙලා එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මම වැඩ ටික කරන්න පුතේ. දැන් ඉදිරියේදී අපි පන්ති පටන් ගත්තට පස්සේ මම මේ ක්ලාස් එකේ උගන්වන දේවල් රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා මෙන්න මේ පද්ධතියට දානවා. ඉතින් මේකේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මම ඉදිරි දවස්වලදී ඕගලන්ට ලැබෙන්න සලස්වන්නම්. මෙතනදී ඕගලන්ට අලුතෙන් 2023ට දැන්ට මගේ ඔයගොල්ලෝ දකින්න ඇති කුඩා පන්ති වලට තියෙනවා O level මම 6 වසරේ ඉඳලා උගන්වනවා. 6 වසරේ ඉඳලා
පන්තිවල තියෙනවා රෙකෝඩින්ග්ස් ටික වීඩියෝ රෙකෝඩින්ග්ස් ටික තියෙනවා. ඊට අමතරව මෙතනදී A level වලත් 21 22 A level badges වල තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ 23 කියලා තව badge එකක් එනවා සිංහල සහ ඉංග්‍රීසි මීඩියම් වලට. ඉතින් මේකට ගියාම ඕගොල්ලන්ගේ ගෙදර වැඩ ඒ ඔක්කොම අදාළ පැවරුම් ටික ඔක්කොම දාන්නේ මෙන්න මේ වෙබ් අඩවියට. එතකොට මම ඒ ටික ඔයගලන්ට යූස් කරන්නේ කොහොමද කියන එක මම ටිකක් ඉස්සරහට කියලා දෙන්නම් පුතේ. ඔය පැවරුම් දාලා ඒ ටික මේ යූස් කරන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම්. right දැනට පොඩ්ඩක් මතක තියාගන්න එක දවසක පන්තියක් මිස් වුණා වුණත් ගැටලුවක් නෑ ඔයගලන්ට. ඇයි මම මේකේ රෙකෝඩින් එක දානවා. එතකොට ඔයගලන්ට මේ පැහැදිලිව දින සහිතව රෙකෝඩින් එක තියෙනවා. එදා කරපු පාඩමේ ඔක්කොම කීවෙනි කොටසද ඒ ඔක්කොමත් එක මම රෙකෝඩින් එක දාලා තියෙනවා. ඉතින් ඕගලන්ට මේක බලලා ක්ලාස් එකට ලෑස්ති වෙලා එන්න පුළුවන්. ඉතින් අන්න ඒ වාසිය තියෙනවා ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තට පස්සේ වුණත් පුතේ මම මේ ෆිසිකල් ක්ලාස් අපි ආයතනයේ ක්ලාසස් පටන් ගත්තට පස්සේ වුණත් මම රෙකෝඩ් කරනවා ක්ලාස් එක. රෙකෝඩ් කරලා මම මේකට දානවා. එතකොට ඕගලන්ට මොකක් හරි හේතුවකට පන්තිය මිස් වුණා කියලා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව ඕගලන්ට මම MCQ papers දෙනවා. දැම්ම නම් පේපර් එකක් දෙන්නේ නැහැ. නමුත් ඉස්සරහට මම MCQ papers දෙනවා. මම ඒකටත් වෙබ් වෙනම පද්ධතියක් නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන මේ MCQ papers වල මම ප්‍රැක්ටිකල් එහෙමත් කරනවා. ඕගලන්ට වෙනම දවසක් දාලා මම ප්‍රැක්ටිකල් කරනවා. මගේ සාමාන්‍යයෙන් A level පන්ති ටිකක් ලොකුවට තියෙනවා. A level පන්ති මම O level වලට වඩා A level වලට තමයි මගේ තියෙන්නේ. ඉතින් A level පන්ති ලොකුවට කරනවා. මම කරන්නේ මේකයි ක්ලාස් එක කාණ්ඩගත කරලා මම ප්‍රැක්ටිකල් කරනවා. ක්ලාස් එක කාණ්ඩගත කරලා මම ප්‍රැක්ටිකල් කරනවා. මොකද මේකේ ප්‍රැක්ටිකල් කරලා ඉගෙන ගන්න දේවල් ඕගලන්ට තියෙනවා. ප්‍රායෝගිකව කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ක්ලාස් එක මම ප්‍රැක්ටිකල් දවස් ඕගලන්ට වෙනම දෙනවා. මේ ටිකක් ලොකු වෙනකොට දැන් නම් ආරම්භයනේ පුතේ. තව ටිකක් ලොකු වෙනකොට ක්ලාස් එක අනිවාර්යෙන් ළමයි එනවා. ඉතින් එතකොට මම කාණ්ඩගත කරලා ඔය දෙක කරන්නේ. ඉතින් මේකට ගියාම එක වාසියක් තමයි මේකේ ඔයගලන්ට නම ගම ඒ ටික ඇතුළත් කරලා යන්න පුළුවන්. ගියාම දැන්ට නම් A level මම 2021 ළමයින්ට තමයි papers හදලා තියෙන්නේ මේකේ. ඉතින් ඕගලන්ටත් ඉස්සරහට papers එනවා. මේ paper එක කරනකොට පොඩ්ඩක් වෙන ඒවාට වඩා වෙනස්. මේකේ ඕගලන්ට ඉරි ගහනවට අමතරව උත්තර ලියන්නත් තියෙනවා. උත්තර ලියන්නත් තියෙනවා. ඒවලෙම ඕගලන්ට ලකුණු හම්බ වෙනවා. මේ කාල සීමාව ඉවර වෙච්ච ගමන්ම ඒවලෙම ඕගලන්ට ලකුණුත් හම්බ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ අර ඉගෙන ගන්න සර්කිට්ස් ටිකක් දැන්ට දන්න කියන සර්කිට්ස් උත් ඇති. right දැන්ට දන්න සර්කිට්ස් එහෙමත් තියෙනව නේද? ඉතින් ඒ වගේ ඕගලන්ට උත්තර ලියලා උත්තර ලියන්න පුළුවන්. දැන් මේ තියෙන AND gate එකක්නේ. මෙතන AND කියලා දාන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඕක සබ්මිට් කරපුවාම ඒවලෙම හම්බ වෙනවා ලකුණු ටික. දැන්ට මගේ එකක් හරි. වැරදි ඒවල උත්තර ටික දෙනවා. ඉතින් මේකේ තියෙන්නේ මේකයි. පේපර් එක ලෝඩ් කරන හැම වතාවකම ප්‍රශ්න සහ උත්තර වෙනස් වෙවි තමයි එන්නේ. ඉරි ගහන පේපර්ස් වල නම් මේ MCQ වල නම් පුතේ ප්‍රශ්න උත්තර අනුපිළිවෙල හැම විටම වෙනස් වෙවි එන්නේ. ඉතින් ඔයගලන්ට හැම වෙලේම පේපර් එක අලුතෙන් එකම පේපර් එක කරනකොට අලුත් පේපර් එකක් කරනවා හා සමානයි. ඇයි? හේතුව ප්‍රශ්න හැම විටම වෙනස් වෙනවා. පේපර් එක තෝරාගත්තම ලෝඩ් කරන වාරයක් පාසා පේපර් එකේ ප්‍රශ්න සහ උත්තර තියෙන තැන් අනුපිළිවෙල වෙනස් වෙලා තමයි ලෝඩ් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේකට උත්තර ලියනකොට මට තව view එකක් තියෙනවා. ඒක මම දැන් පෙන්වන්න යන්නේ නැහැ. නමුත් තව view එකක් තියෙනවා. ඕගොල්ලෝ උත්තර ලියපු සැනින් මට ඒක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ලියපු උත්තරේ හරිද වැරදිද කියලා. ඉතින් අන්න ඒ වාසියක් තියෙනවා. මේක මාක් කරපු සැනින් මට තව view එකක පෙන්නනවා. මේ ඕගලන්ගේ ඒ මාක් කරපු උත්තරේ හරිද වැරදිද මාක් කරපු උත්තරේ මොකක්ද කියලාත් මට පෙන්නනවා. අපි මම මේ හදලා තියෙන අපි මේක හඳුන්වනවා. ඕගොල්ලෝ O level වල නම් ඉගෙන ගන්න ඇති. තත්ත්ව කාල පද්ධතියක් කියලා රියල් ටයිම් සිස්ටම් එකක්. 11 වසර දෙවන පරිච්ඡේදයේ තොරතුරු පද්ධතිවල ඔය ටික තියෙනවා. මේක අපි හඳුන්වනවා තත්ත්ව කාල පද්ධතියක් කියලා. ඒකයි ඕගොල්ලෝ උත්තර ලියපු සැනින් මට වෙන තැනක ඉන්න මට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝ ලියපු උත්තරේ මොකද්ද? ඒක හරිද වැරදිද කියලා ඒවලම බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඔක කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඕගලන්ට papers අනිවාර්යෙන් paper එකක් මම මේ කරනවා. අපි ඒක බලමු. දැම්ම නෙමෙයි හැබැයි තව ටිකක් ඉස්සරහට. එතකොට ඕගලන්ගේ තත්ත්වය කොහොමද කියලා බලමු. අද කාලේ දැන් මේ online classes එක පුතේ හැමෝටම ෆෝන් එකක් තියෙනවනේ. දැන් මම ඔය ගෙදර කරන පන්තිවල එහෙම paper එක print කරලා දෙනවට වඩා ළමයින්ට මම online මේ විදිහට කරේ. ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා paper එක
ෆෝන් එක අරගෙන පේපර් එකේ කරේ. තියෙන වාසිය තමයි පේපර්ස් මාක් කරලා දෙන්න ගොඩක් වෙලා යන්නේ. ඒගොල්ලෝ සබ්මිට් කරපු ගමන්ම ඒගොල්ලන්ට ලකුණු ටික හම්බ වෙනවා. දැන් මේ මෙතන කරා වගේ. ඉතින් මේ වගේ පේපර්ස් වලට ඔයගොල්ලෝ මුණ දීලා ඇති. මේක දැන් අද වෙනකොට අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේක සබ්මිට් කරපු ගමන්ම ඔයගොල්ලන්ට උත්තර ලියලා ඔක්කොටම උත්තර ලියන්න ඕනෙත් නෑ. දන්නේ ඒවට උත්තර ලියන්න පුළුවන්. ඒක සබ්මිට් කරපු ගමන්ම හම්බ වෙනවා. හරි උත්තරෙත් එක්ක. ඉතින් මට පෙන්නනවා ඕගොල්ලෝ උත්තර ලියන්න නැතුව මග ඇරිය මොනවද? පිළිතුරු සටහන් නොකරන ලද ප්‍රශ්න මොනවද? ඒ ඔක්කොම මට පෙන්නනවා. මං කිව්වා වගේ අර වෙනම view එකක ඕගලන්ට ඕගලන්ගේ දෙමව්පියන්ටත් වෙනම report එකක් මට දෙන්න පුළුවන් ඕගලන්ගේ ප්‍රගතිය කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට හදලා තියෙන්නේ මේ පද්ධති වෙන වෙනම හදලා තියෙනවා ඕගලන්ගේ අධ්‍යාපනය සඳහා. ඉතින් ඇයි මේ විදිහට හදලා තියෙන්නේ? අපි මේ ඉගෙන ගන්න IT විෂය පුතේ මේ විදිහට හදලා ඕගලන්ට ප්‍රායෝගිකව අත්දැකීම මේක දුන්නේ නැත්නම් අපි IT ඉගෙන ගන්න නේද? ඉතින් මෙන්න මේක අපි හඳුන්වනවා ඔයගොල්ලෝ තව එකක් ඉගෙන ගන්න ඇති 10 වසරේදී මේ පද්ධති අපි හඳුන්වනවා ඉගෙනුම් කළමනාකරණ පද්ධති කියලා learning management systems LMS කියලා ඉගෙන ගන්න ඇති මතක ඇති. ඉතින් මේ LMS එකක් learning management system එකක් මේක. ඉතින් ඔයගලන්ට ඒක ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්. මේකේ ගෙදර වැඩ එහෙම මම දාලා දෙනවා. ඒ ටික මම මාක් කරලා පෙන්නනවා. මේ ඔක්කොම ඩිජිටලි කරන්නේ. ඒ කියන්නේ paperless අපි කොළ එහෙම පාවිච්චි කරන්නේ නැහැ. පොත් පාවිච්චි කරන්නේ නැහැ. ඔක්කොම ඩිජිටල් විදියට යන්නේ මෙතනදී. මම එවලෙම හරි වැරදි දාලා ඔයගලන්ට දෙනවා. පැවරුම් එහෙම දුන්නාම මම හැම දවසෙම පැවරුමක් දානවා මේකට. මම මේ පද්ධතිය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඉදිරි දවස්වලදී ඔයගලන්ට පැහැදිලිව කියලා දෙන්නම්. මේකේ යූසර් නේම් පාස්වර්ඩ් ඒ ටික ඔක්කොම මම ලබන ඊළඟ දවසේදී මම ඔයගලන්ට ලැබෙන්න සලස්සනවා. හරි දරුවනේ. එහෙනම් අපි ක්ලාස් එකේ ඉදිරි වැඩ ටික කරමු නේද? right. දැන් හැමෝම මේක ලියා ගන්න ඇති. පුතේ මෙහෙමයි ෆොටෝ එකක් එවන්න විදියක් නැත්තම් මට දැම්ම කියන්න. මොකද දැන් මම ඊළඟට ඔයගලන්ට තනියම කරන්න පැවරුම් කිහිපයක් දෙනවා. ඉතින් ඒවල හරි වැරදි බලන්න නම් ඔයගොල්ලෝ ෆොටෝ එකක් ගහලා එවන්න ඕන WhatsApp group එකට දාන්න ඕන. කරන්න බැරි නම් මට දැන් මේක කියන්න. මොකද එතකොට මම එහෙම වුණොත් පැවරුම අපිට ඊළඟ දවසේ දෙන්න පුළුවන්. ඔයගලන්ට ඒකට ලෑස්ති වෙලා ඉන්න. ෆොටෝ එක එවන්න විදියක් නැත්තම් මට ඒක දැම්ම කියන්න. ඉතින් හැමෝටම WhatsApp තියෙනවනේ හැමෝම අර group එකට ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගලන්ට ෆොටෝ එකක් ගහලා එවන්න හැකියාවක් ඇති කියලා. බැරි නම් කියන්න මට. හරි. එහෙනම් අපි බලමු දැන් මේකේ පුතේ. right. මේකේ දැන් පුතේ දැන් මේ හදලා තියෙන්නේ මම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් කියලා කියන්නේ පුතේ දැන් මේක ඇත්තරම මේ රූප සටහනක් මම ඇඳලා තියෙන්නේ. මේකට බැටරියක් හයි කරයි කියලා මේකට බැටරි එකක් හයි කරයි කියලා මේ බල්බ් එක පත්තු වෙනවා අපිට පේන්නේ නැහෙනි. නමුත් අපිට මේ බල්බ් එක පත්තු වෙන්නේ මොන අවස්ථාවවලදීද කියන එක බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ සර්කිට් එක ඇත්තරම ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි උපකරණ භාවිතා කරලා හදන්නේ නැතුව කඩින් ස්විච් අරගෙන වයර් අරගෙන බල්බ් අරගෙන බැටරියක් අරගෙන ඕක මේක හදන්නේ නැතුව ඇත්තරම පුතේ මේක පත්තු වෙන්නේ මේ බල්බ් එක විද්‍යුත් උපකරණේ ක්‍රියාත්මක වෙන්නේ මොන අවස්ථාවවලදීද ක්‍රියා විරහිත වෙන්නේ මොන අවස්ථාවවලදීද කියලා අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා පුතේ. ඒ සඳහා අපි වගුවක් පාවිච්චි කරනවා. අපි ওই වගුව හඳුන්වනවා truth table එකක් කියලා. සිංහලෙන් අපි හඳුන්වනවා සත්‍යතා වගුවක් කියලා. ඉංග්‍රීසි වලින් අපි ඕක හඳුන්වනවා truth table එකක් කියලා. එහෙනම් බලමු මේ වගුවේ වම් පැත්තේ අපි හැම විටම සටහන් කරන්නේ අපේ ඉංග්‍රීසි මෙතන මේ ඉන්පුට්ස් ටික අපි හැම විටම සටහන් කරන්නේ වගුවේ වම් අත පැත්තේ. ඉන්පුට්ස් දෙක අපි සටහන් කරා. ඊළඟට වගුවේ දකුණු අත පැත්තේ අපි සටහන් කරනවා අපේ බල්බ් එක X කියන බල්බ් එක අපි සටහන් කරනවා. එහෙනම් දැන් මේ වගුව දෙස අපි අවධානය යොමු කරමු. මේ වගුවෙන් අපිට හරියටම බලා ගන්න පුළුවන් ස්විච් මොන අවස්ථාවේ තියෙනකොටද බල්බ් එක පත්තු වෙන්නේ ස්විච් මොන අවස්ථාවේ තියෙනකොටද බල්බ් එක පත්තු වෙන්නේ නැත්තේ කියන එක. right. දැන් අපි කලින් උදාහරණයක් ඇඳගත්තනේ පුතේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක. ආපහු ඕගලන්ට මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක ඇඳ ගන්න වෙනවා. හොඳයි. මේකේ අවස්ථා හතරක් තියෙනවා. අපි ওই අවස්ථා හතර මොනවාද කියලා බලමු.
පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේදී ඒ කියන ස්විච් එක තියෙන්නේ මොන විදිහටද පුතේ? ඔන් විදිහටද තියෙන්නේ ඔෆ් විදිහටද තියෙන්නේ? මට අන්න ඒක කියන්නකො බලන්න. පළවෙනි අවස්ථාවේදී මේක ඔන් එකේද තියෙන්නේ ඔෆ් එකේද තියෙන්නේ පුතේ? ඒ ස්විච් එක ඔන් එකේද තියෙන්නේ ඔෆ් එකේද තියෙන්නේ? ටක් ගාලා කියන්න බලන්න. ඔව් ඔනෙලි උත්තරයක් දීලා තියෙනවා. ඕෆ් විදියට තියෙන්නේ. ඕෆ් කියන්නේ පුතේ එකද බිඳුවද? බිඳුව නේද? ඕෆ් අවස්ථාව අපි නිරූපණය කරන්නේ බිඳුව කියන ආගයෙන්. එතකොට මෙතනට අපිට දාගන්න පුළුවන් බිඳුවයි කියලා. මම මේක ඔයගලන්ට කලින්ම කිව්වනේ. right. ඊළඟට බලන්න පුතේ B ස්විච් එක තියෙන්නේ මොන අවස්ථාවේදීද? ඕෆ් අවස්ථාවේ නිරූපණය කළ හැකි ආගය මොකද්ද පුතේ? බිඳුවයි. එහෙනම් අපි මේකට විදුලි ධාරාවක් යවලා බලමු බල්බ් එක ඇත්තටම පත්තු වෙනවාද නැද්ද කියලා. මෙතන ධනාග්‍රයෙන් පටන් ගන්න විදුලි ධාරාව මෙතනින් යනවා. මෙතනට එනවා. මෙතනින් එහාට යන්න විදියක් තියනවාද? නැහැ. මෙතනින් එහාට යන්න විදියක් නැහැ. මෙතනින් එහාට යන්න විදියක් නැහැ කියන්නේ බල්බ් එකට විදුලිය යන්නේ නැහැ. බල්බ් එක හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. බල්බ් එක හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ කියන පුතේ ඍණාග්‍රයට කොහොමත් එන්නේ නැහැ. ඒ කියන්නේ බල්බ් එක ඔස්සේ විදුලිය ගමන් කරන්නේ නැහැ කියන්නේ පුතේ බල්බ් එක පත්තු වෙනවාද නැද්ද? බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බල්බ් එක ඕෆ් එකේ තියෙන්නේ. බල්බ් එක ඕෆ් කියන්නේ නිරූපණය කළ හැකි අගය මොකද්ද? බිඳුවයි. අන්න එතකොට මේ වගුව නිරීක්ෂණය කරපුවාම අපිට බලා ගන්න පුළුවන් ස්විච් දෙකම ඕෆ් එකේ තියෙනකොට බල්බ් එකත් ඕෆ් එකේ තියෙන්නේ කියලා. ඉතින් ඕක ඔන්න ඔය ආකාරයෙන් අපිට ඕක බලා ගන්න හැකියාවක් තියෙනවා. මම හිතනවා උතන්ට වෙනකව ඕක ගැටලුවක් නැතුව ඇති කියලා. ඔය සම්බන්ධව ප්‍රශ්න මොන හරි තියෙනවා නම් දැම්ම මගෙන් අහන්න පුළුවන්. එහෙනම් ඊළඟ අවස්ථාව දෙස අවධානය යොමු කරමු. දෙවැනි අවස්ථාව. දැන් මේකේ එක් අවස්ථා ඔයගොල්ලෝ ඇඳ ගන්නට ඕනි. එයි මම මේ අඳින්න කියන්නේ පුතේ මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියාගන්න ඕන හින්දා ඉදිරියේදී. දැන් මතක තියාගන්න මින් ඉදිරියට මම හැමදාම වගේ ඔයගලන්ට ගෙදර වැඩක් දෙනවා. ඉතින් මොකද නැත්තම් ඔයගලන්ට අමතක වෙනවා මේක. ඒකින්ද ඉතින් මේක පැහැදිලිව මතක තියාගෙන ඉන්න ඕන කාරණාවක්. මම මේක අඳින්න ඔයගලන්ට අවස්ථාවක් දෙන්නම්. අපි මුලින්ම පළවෙනි අවස්ථාව සහ දෙවන අවස්ථාව කතා කරලා එමු. දෙවන අවස්ථාවේදී මම B ස්විච් එක මෙන්න මේ විදිහට ඔන්න ඔහම දානවා. දෙවන අවස්ථාවේදී B ස්විච් එක ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් මට කියන්න පුතේ A ස්විච් එක තියෙන්නේ මොන විදිහටද දෙවන අවස්ථාව? A ස්විච් එක තියෙන්නේ බිඳුවේද එකේද? මට අන්න ඒක කියන්නකෝ බලන්නද? A ස්විච් එක තියෙන්නේ බිඳුවද එකද? මේක තියෙන්නේ බිඳුවද එකද? බිඳුවේ. බොහොම හොඳයි. නෙතුලි උත්තරේ දීලා තියෙනවා. බිඳුවේ තියෙන්නේ. right. දැන් මට කියන්න B ස්විච් එක තියෙන්නේ බිඳුවද එකද? B ස්විච් එක තියෙන්නේ බිඳුවද එකද? එකේ. නෙතුලි උත්තරයක් දීලා තියෙනවා. බොහොම හොඳයි පුතේ 1. right. එතකොට A ස්විච් එක තියෙන්නේ බිඳුවේ, B ස්විච් එක තියෙන්නේ එකේ. අපි එහෙනම් විදුලි ධාරාවක් යවලා බලමු කොහොමද මේක පත්තු වෙනවාද නැද්ද කියලා. මෙතනින් ගියා කරන්ට් යනවා. මෙතනින් එහාට යන්න විදියක් නැහැ. මෙතනින් එහාට යන්න විදියක් නැහැ කියන්නේ බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ. බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ කියන්නේ පුතේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බල්බ් එක තියෙන්නේ ඕෆ් අවස්ථාව කියන්නේ බල්බ් එක බිඳුවේ තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය අවස්ථා දෙක මතක තියාගන්න. ඔයගොල්ලෝ මේ වගුව අඳිනකොට තව අවස්ථා දෙකක් තියෙනවා. අපි අන්න මේ අවස්ථා දෙකත් බලලම මේ වගුව සම්පූර්ණ කරගමු. දැන් මම අඳ ගන්න එපා හොඳේ. මම ඊළඟ අවස්ථාවත් බලනවා. ඒ ගමම තුන්වෙනි අවස්ථාව. මතක තියාගන්න ඔයගලන්ට ඊළඟ පරිපතේ තනියම කරන්න වෙන්නේ. ඉතින් ඕක තනියම කරලා මට ෆොටෝ එකක් එවන්න ඕනෝනේ. මේක දැන්ට මාත් එක්ක කරමු. මේකෙදී මොකද වෙන්නේ කියලා බලමු පුතේ. හරි. දැන් මට කියන්නකෝ බලන්න අපි දැන් ඉන්නේ තුන්වෙනි අවස්ථාවේ. අපි දැන් ඉන්නේ තුන්වෙනි අවස්ථාවේ. තුන්වෙනි අවස්ථාවේදී මට කියන්න A ස්විච් එක කොහොමද තියෙන්නේ? එකද බිඳුවද? A ස්විච් එක එකේද තියෙන්නේ බිඳුවේද තියෙන්නේ? එකේ තියෙන්නේ නෙතුලි උත්තරේ දීලා තියෙනවා හොඳයි.
අග්ගාලා නිකලමෙන්ගුත් ඒ වගේ උත්තර දෙන්න. B ස්විච් එක කොහොමද තියෙන්නේ පුතේ? එකේද බිඳුවේද තියෙන්නේ? බිඳුවේ තියෙන්නේ. නෙතුෂිනේ මම වැරදිට නම කියන්නේ. නෙතුෂි උත්තරේ දීලා තියෙන හොඳයි රයිට්. එතකොට ඒක තියෙන්නේ බිඳුවේ. රයිට්. එහෙනම් අපි බලමු මේක දැන් විදුලි ධාරාවක් යවලා මොකද වෙන්නේ කියලා. මෙතනින් යනවා මෙතනින් එයාට යන්න පුළුවන් දැන් විදුලිය ගමන් කරනවා. නමුත් මෙතනින් එයාට ගමන් කරන්න බැහැ. එතනින් එහාට ගමන් කරන්න බෑ කියන්නේ බල්බ් එකට විදුලිය යන්නේ නැහැ. බල්බ් එකට විදුලිය යන්නේ නැහැ කියන්නේ පුතේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුවයි. right. ඊළඟට හතරවෙනි අවස්ථාව අපි බලමු. හතරවෙනි අවස්ථාව අපි බලමු. හතරවෙනි අවස්ථාවේදී ඔන්න ඔය විදිහට තියෙන්නේ. එතකොට පුතේ මොකද වෙන්නේ? A ස්විච් එක තියෙන්නේ 1 කියන අවස්ථාවේ හතරවෙනි අවස්ථාවේදී A ස්විච් එක තියෙන්නේ 1 කියන්නේ ඔන්න එකේ B ස්විච් එක තියෙන්නේ 1 ඔන්න එකේ තියෙන්නේ. එහෙනම් දැන් අපි විදුලි ධාරාවක් යවලා බලමු මොකද වෙන්නේ කියලා. මෙතනින් ගියා මෙයාට දැන් A ස්විච් එක ඔස්සේ ගමන් කරන්න පුළුවන් B ස්විච් එක ඔස්සේත් ගමන් කරන්න පුළුවන් බල්බ් එක ඔස්සේ විදුලිය ගමන් කරනවා තාම නමුත් ඔන් වෙන්නේ නැහැ හොඳේ. මෙතනින් ඍණාග්‍රයට ගියාම තමයි බල්බ් එක දැන් මොකද වෙන්නේ? පත්තු වෙනවා. බල්බ් එක පත්තු වෙනවා කියන්නේ පුතේ නිරූපිත අගය කීයද? 1යි. ඉතින් ඔන්න ඔය අවස්ථාවලට අනුව තමයි ඔය AND ගේට් එක ක්‍රියාත්මක වෙන්නේ. හරි. මට කියන්න බලන්න දැන් මෙතනට වෙනකම් මොන හරි ගැටලුවක් තියනවාද පුතේ? මෙතනට වෙනකම් මොන හරි ප්‍රශ්නයක් තියනවද කට්ටියට? මෙතනට වෙනකම් මොන හරි ප්‍රශ්නයක් තියනවද පුතේ? පැහැදිලිද කියලා දීපු දේවල්. හරි එහෙනම් මේක ඇඳ ගන්න පුළුවන්. අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න ඕනේ. එහෙනම් මේක ඇඳ ගන්න පුළුවන්. මම මේක ඔයගලන්ගේ group එකට දාන්න. මේක ඇඳලා ඉවරුනාම මට කලින් වගේම ඉවරයි කියලා කියන්න. ෆොටෝ එකක් එවන්න පුළුවන් නම් වඩා හොඳයි. ෆොටෝ එකක් එවන්න පුළුවන් නම් වඩා හොඳයි. මේක ටික ඇඳලා මට හරියට ඇඳද කියලා බලා ගන්න ඕන. එහෙනම් පුතේ නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න හොඳේ. right. එහෙනම් මේකේ ඊළඟ එක බලමු. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා හැමෝටම පුතේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න පුළුවන්. එහෙනම් දැන් මෙන්න මේ අවස්ථා 4 අපිට එක සංකේතයකින් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට ලියාගමු පුතේ symbol of AND gate. AND gate එකේ AND ద్వාරයේ සංකේතය symbol of AND gate. මේකේ symbol එක එන්නේ කොහොමද කියලා බලමු. සංකේතය එන්නේ කොහොමද කියලා බලමු. සංකේතය එන්නේ මේ ආකාරයට මතක තියාගන්න. AND gate එකේ ස්විච් දෙකක් තිබ්බනේ A B කියලා. A B කියලා ස්විච් දෙකක් තිබ්බා. අන්න ඒ ස්විච් දෙක අපි මෙතන පැත්තකින් මේ විදිහට සටහන් කරගන්නවා. AND gate එකේ ස්විච් දෙක ඔන්න ආකාරයෙන් අපි පැත්තකින් සටහන් කරගන්නවා A B කියලා. ඊළඟට මෙන්න මේ තියෙන විදුලි රැහැන් මේ ආකාරයෙන් අපි අඳ ගන්නවා නිරූපණය කරගන්න. ඊළඟට මේ අපි ඉගෙන ගත්ත අවස්ථා 4
මේ අපි ඉගෙන ගත්ත අවස්ථා 4 අපි එක සංකේතයකින් නිරූපණය කරනවා පුතේ. දැන් මේ සංකේතය හරියට තියෙන්න ඕන. මේක යන්නේ රවුම් භාගයක් විදියට යන්නේ. ආකාරයට තියෙන්න ඕන. හරියට ආවේ නෑනේ. ආකාරයට ඔක එන්න ඕන. ඔය තියෙන්නේ AND gate එක. AND gate එක එතකොට මෙන්න මෙතනින් අපිට නිරූපණය කරන්න පුළුවන් අපේ බල්බ් එක X කියන බල්බ් එක. එහෙනම් මේක අඳ ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ඉන්පුට්ස් ටික ආදාන. මේ තියෙන අපේ අවුට්පුට් එක. ප්‍රතිදානය. ඔක ඇඳ ගන්න. ඇඳලා ඉවරනාම ඉවරයි කියලා කියනවා. ඊළඟට අපි ඔකේ අවස්ථා කොහොමද දෙන්නේ කියලා කතා කරමු. ඒක කතා කරන්න නම් ටිකක් දිගට යන්න ඕන. ඒකින්ද මම කිව්වේ මේක ඇඳලා ඉවරනාම ඉවරයි කියලා කියන්නේ. ටක් ගාලා අපි ඊටු ටික බලමු. ගොඩාක්ම වෙලා ගන්න එපා. ටක් ගාලා ඇඳලා ඉවර අඳින්න ඇඳලා ඉවරනාම කියනවා. මේකේ දරුවනේ දැන් බලන්න. මෙතන දැන් කලින් වගේ දැන් මේකේ ක්‍රියාකාරීත්වය බලන්න කොහොමද? මෙන්න මේ විදිහට සංකේතයක් දුන්නොත් ඔයගොල්ලෝ කොහොමද ඕකේ අවුට්පුට් එක? එහෙම නැත්නම් මොන අවස්ථාවලදීද මේ බල්බ් එක ක්‍රියාත්මක වෙන්නේ? මොන අවස්ථාවලදීද ක්‍රියා විරහිත වෙන්නේ කියලා බලන්නේ කොහොමද? අපි ඒක බලමු. දැන් ඒ සඳහාත් කලින් වගේ මෙන්න මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල කරා වගේම අපිට අවශ්‍යයි ට්‍රුත් ටේබල් එකක් ඇඳ ගන්න. නමුත් කලින් අපි ට්‍රුත් ටේබල් එකේදී මේ විදිහට ස්විච් මාරු කරලානේ පුතේ AB ඉන්පුට්ස් වල මේ AB වල අගයන් ටික ලබා ගත්තේ ස්විච් ටික මාරු කරලානේ නේද? දැන් මෙතන මේ විදිහට ස්විච් මාරු කරන්න පුළුවන්ද? බැහැ. අන්න ඒ වගේ අවස්ථාවකදී කොහොමද ඔකේ අගයන් ටික ලබා ගන්නෙ? දැන් මේ සඳහා සූත්‍ර ටිකක් තියෙනවා. මම ওই ටික දැන්ට ඔයගලන්ට කියලා දෙන්නේ මේ අගයන් ලබාගත් ආකාරය විස්තර කරන්න. මේක කටපාඩමින් දැනගෙන හිටියොත් හොඳයිද? ඔව් හොඳයි. කටපාඩමින් දැනගෙන ඉන්න එක මේ සූත්‍ර ටික දැනගෙන ඉන්න එක අවශ්‍යද? විභාගෙට ඒ තරම් ලොකුවට අවශ්‍යතාවක් නැහැ. නමුත් එන්නේ කොහොමද කියලා මේකේ අගයන් හැදෙන්නේ කොහොමද කියලා කියන්න තමයි මම මේක කියලා දෙන්නේ. හොඳයි. ඒකින්ද බලා ගන්න. දැන් මුලින්ම මේකේ සත්‍යතාව වගු අඳිනකොට පුතේ බලමු මේකේ ට්‍රුත් ටේබල් එක අඳිනකොට කලින් වගේමයි ආදානයන් ටික ලියාගත්තා A B ඊට පස්සේ අපේ ප්‍රතිදානය ලියාගත්තා X. ඔන්න ආකාරයට ඔය ටික ලියාගත්තා. ඊළඟට දැන් මේ විදිහට වගුවක් ඇඳලා තියෙනවා. දැන් ওই වගුවේ පේලි කීයක් එන්න ඕනද කියලා අපි කොහොමද හදාගන්නේ? පේලි කීයක් එන්න ඕනද කියලා. පේලි කීයක් එන්න ඕනද කියලා දැනගන්න නම් දරුවනේ මම සූත්‍රයක් පාවිච්චි කරනවා. ඔය සූත්‍රයට කලින් දැන් දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. තව ඔය සූත්‍ර ටික ඉගෙන ගන්න කලින් ෆෝමියුලාස් ටික ඉගෙන ගන්න කලින් දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා තව. දැන් මේ ෆෝමියුලා එක හරියට ඉගෙන ගත්තොත් පුතේ ඔයගලන්ට දැන් මේ විදිහට ඉන්පුට්ස් 4ක් දුන්නත් සත්‍යතාව වගුව ට්‍රුත් ටේබල් එක අඳ ගන්න පුළුවන් මේ ෆෝමියුලාස් ටික හරියට ඉගෙන ගත්තොත්. හොඳයි. ඒකින්ද පැහැදිලිව අහගෙන ඉන්න. ඊටත් කලින් මෙතන මෙන්න මේ සත්‍යතාව වගුවේ මෙන්න මේ ට්‍රුත් ටේබල්ස් වල පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් අගයන් දෙකයි තියෙන්නේ. එකක් තමයි බිඳුව කියන අගය. බිඳුව කියන අගයෙන් ඕෆ් අවස්ථාව රෙප්‍රසන්ට් කරන්නේ. අනික එක තමයි එක කියන අගය. එක කියන අගයෙන් ඔන් අවස්ථාව රෙප්‍රසන්ට් කරන්නේ. ඔය බිඳුව එක කියන අගයන් අපි හඳුන්වනවා පුතේ මතකද ඕලේ වල ඉගෙන ගත්ත බයිනරි නම්බර් සිස්ටම් එක. අන්න ඔන්න ඔය බයිනරි නම්බර් සිස්ටම් එක තමයි මෙන්න මේ බිඳුව එක කියන අගයන් තියෙන්නේ. මේක අපි හඳුන්වනවා බයිනරි නම්බර් සිස්ටම් එක කියලා.
එතකොට බයිනරි නම්බර් සිස්ටම් එකේ බේස් එක කොටින්ම කිව්වොත් මෙතන අගයන් කීයක් තියෙනවාද? අගයන් දෙකක් තියෙනවා. මෙන්න මේක අපි හඳුන්වනවා base of binary කියලා. බයිනරි වල බේස් එක එහෙම නැත්නම් අපි භාවිතා කරන අගයන් වර්ග දෙක. දැන් ඕක වැදගත් වෙනවා මේ වගුවේ සූත්‍ර ටික හදාගන්න. right. දැන් මම නැවතත් කියනවා පුතේ ඔයගලන්ට මාත් එක්ක කතා කරන්න පුළුවන්. නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න. ඒ කොටස තේරුන්නේ නැහැ කියලා කියන්නයි තියෙන්නේ. මට කේන්තියන්නේ නැහැ ওই සම්බන්ධව. මට හිතාමනාපයක් වෙනවා නම් වෙන්නේ එකම එක තැනකදී විතරයි. ඔයගොල්ලෝ තේරලා නැතුව අර තේරුණා වගේ ඉන්න එක තමයි මට අන්නේ ඒක පෙන්වන්න බෑ. හොඳ ඒකින්ද නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න මම ඔක වෙනස් ආකාරයකට ඒකට පැහැදිලි කරලා දෙන්නම්. right. මෙතෙන්ට වෙනකම් මම හිතනවා පැහැදිලි ඇති කියලා පුතේ. මම ඔයගලන්ට පාඩම ආරම්භයේදී කිව්වේ මොකද්ද දරුවනේ? මේ අපි බිඳුව කියන අවස්ථාවෙන් නිරූපණය කරන්නේ off අවස්ථාව තමයි බිඳුව කියන අගෙන් නිරූපණය කරන්නේ. එක කියන අගෙන් නිරූපණය කරන්නේ on අවස්ථාව. ඔන්න ඔය සංඛ්‍යා දෙක පමණයි අපි මේකෙදි මේ සත්‍යතාව වගුවේදී භාවිතා කරන්නේ. එකට වඩා වැඩි සංඛ්‍යාවක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ 2 3 යන සංඛ්‍යා මේකේ පාවිච්චි කරන්නේ නැහැ අපි. බිඳුවට වඩා අඩු සංඛ්‍යා ඍණ 1 ඍණ 2 අන්නේ සංඛ්‍යා අපි පාවිච්චි කරන්නේත් නැහැ මේ වගුවේ. බිඳුව සහ එක යන සංඛ්‍යා පමණයි පාවිච්චි කරන්නේ. ඔය බිඳුව සහ එක යන සංඛ්‍යා අපි හඳුන්වනවා බයිනරි නම්බර්ස් කියලා. ද්විමේ සංඛ්‍යා කියලා සිංහලෙන් නම්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් වලින් O level උත් කරන්න නැති කියලා. මේවා අපි හඳුන්වනවා බයිනරි නම්බර්ස් කියලා. ඉතින් බයිනරි නම්බර්ස් වර්ග දෙකයි තියෙන්නේ. ඔන්න ඔය දෙක අපි හඳුන්වනවා base of binary කියලා. right. ඔතනට වෙනකම් පැහැදිලි කියලා හිතනවා. එහෙනම් ඔතන ඉඳලා පුතේ කරගෙන යන්න තියෙන මෙන්න මෙච්චරයි. අපි එහෙනම් බලමු දැන් වගුව දෙස සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕන අපි. අපි මුලින්ම බලන්න ඕන මේ වගුවේ කොච්චර පේලි ප්‍රමාණයක් තියෙනවාද කියලා. එහෙනම් බලමු number of rows. number of rows සඳහා මම ගන්නවා මෙච්චරයි base of binary බලයක් විදිහට ගන්නවා මම number of inputs. base of binary වල බලයක් විදිහට ගන්නවා number of inputs. එහෙනම් අපි මේකට අගයන් ටික ආදේශ කරලා බලමු. base of binary කීයද? 2යි. දෙකේ බලයක් විදිහට ගන්න ඕන number of inputs. inputs කීයක් තියෙනවද පුතේ? දෙකක් තියෙනවා නේද? inputs දෙකක් තියෙනවා. right. එතකොට මට කියන්න බලන්න දෙකේ බලය කීයද පුතේ? මෙසේජ් එකක් දාන්න ඉක්මනට. දෙකේ බලය කීයද? දෙකේ බලය කීයද? O level කරපු ළමයි නේද? ඔක අමතකද? දෙකේ බලය 4යි. ඔව් තෙවුනි හරියටම උත්තරේ දුන්නා. බොහොම හොඳයි. දෙකේ බලය කියන්නේ මොකද්ද පුතේ? 2 2කින් ගුණ කරනවා. දෙකේ බලය 4යි. එතකොට මේකේ number of rows 4 rows අපිට හම්බ වෙනවා. ඕක ගත්තේ කොහොමද පුතේ? අපි බලමු. දැන් මේ සූත්‍රය හැමතිස්සෙම මොන අවස්ථාවකදීවත් වෙනස් වෙන්නේ නැහැ. හොඳේ. දැන් හිතන්න මම මෙතනට තව ඉන්පුට් එකක් දැම්මයි කියලා. දැන් ඉන්පුට්ස් ඔක්කොම කීයක් තියෙනවද පුතේ? number of inputs 3ක් තියෙනව නේද? 3ක් තියෙනවා. ඉන්පුට්ස් වර්ග 3ක් තියෙනවා. මෙතන මේ ඉංග්‍රීසි අක්ෂරයක් අපි ඒක ඉන්පුට් එකක් විදිහට හඳුන්වන්නේ පුතේ. එතකොට මෙතන ඉන්පුට්ස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඕක පරිපතය ඇඳුත් ඕකට පරිපතේ එන්නේ මේ ආකාරයට. මෙතන බල්බ් එක තියෙනවා. මෙතන ධනාග්‍රය ඍණාග්‍රය. මෙතන A ස්විච් එක. මේකේ C ස්විච් එක. මෙතන B ස්විච් එක. ඔන්න ඔය ආකාරයට තමයි ඔක පරිපතේ එන්නේ. ඉතින් මෙතන මේ එක ස්විච් එකක් අපි නිරූපණය කරන්නේ මොකක් කියලාද පුතේ? එක ඉන්පුට් එකක් කියලා නේද? එක ස්විච් එකක් එක ඉන්පුට් එකක්. ස්විච් 3ක් තියෙනවා. ඒ කියන්නේ ඉන්පුට්ස් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එතකොට පුතේ මේකට අගයන් දැන් ආදේශ කරනකොට මොකද වෙන්නේ? දැන් base of binary වෙනස් වෙන්නේ නැහැ. base of binary is 2. number of inputs කීයද පුතේ?
3යි. 2 3 බලය කීයද දරුවනේ? දැන් මට මේකට හරි උත්තරයක් දෙන්න. 2 3 බලය කීයද පුතේ? ඔව් තෙවුනි උත්තරේ දීලා තියෙනවා 8යි. නෙතුෂි උත්තරේ දීලා තියෙනවා 8යි. හරියටම හරි පුතේ 2 3 බලය 8යි. එතකොට පේලි 8ක් එනවා. බැරි වෙලාවත් මේකේ මේ විදිහට තිබ්බොත් A B C ඔන්න ඔය විදිහට තව ඉන්පුට් එකක් මම දා ගන්නවා D කියලා. දැන් ඔක්කොම ඉන්පුට්ස් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. එතකොට පුතේ අපි ගන්නේ කීයද? Base of binary is 2. Number of inputs how much? 1 2 3 4. How many? rather 1 2 3 4. 4 inputs are there. එතකොට මොකද වෙන්නේ පුතේ? 2 to the power of 4 කීයද? 16යි. අන්න 16. එතකොට මේකේ පුතේ පේලි කීයක් එනවද? 16ක් එනවා. 16ක් එනවා. අන්න ඒ විදිහට තමයි ඔකේ ඉන්පුට්ස් ගාන හැදිලා තියෙන්නේ. right? ඉතින් මම හිතනවා ඔක පැහැදිලි ඇති කියලා. මොනාරි ගැටලුවක් ඔය සම්බන්ධව තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. ඔයගලන්ට කතා කරන්න පුළුවන් මාත් එක්ක මයික් ටික ඔන් කරලා. නමුත් දැන් මේකේ අපේ ඉන්පුට්ස් දෙකයි තියෙන්නේ. inputs මෙතන දෙකයි තියෙන්නේ. how many inputs? 2 inputs are there, A and B. එතකොට පුතේ base of binary වෙනස් වෙන්නේ නැහැ. 2යි 2 බලය අපි ගන්නවා. 2 බලය කීයද? 4යි. එතකොට පුතේ number of rows how many? how many rows? 4 rows are there. එතකොට අපි මෙතනදී පේලි 4කට හරියන්න මේ වගුව හදා ගන්නවා. 1 2 3 4 කාන්ට සෙට් වෙනවා. මට කියන්න බලන්න ඔතනට වෙනකම් පැහැදිලිද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවාද? මේකේ පේලි ගාන හදාගත්ත විදිය පුතේ පැහැදිලිද? මොකක් හරි ගැටලුවක් තියෙනවද ඔය සම්බන්ධව? මට දැන් මේක කියන්න බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් ඔය සම්බන්ධව තියෙනවද දරුවනි? ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා සර් තේරුන්නේ නැහැ කියන්න. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුතේ. මට මොකද ඕගලන්ගේ මූණවල් පේන්නෙත් නැහැ. මුකුත් නැහැනේ. ඕගොල්ලෝ ලබා දෙන උත්තර අනුව තමයි මම මේ පන්ති කරගෙන යන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ අහන ප්‍රශ්න වලට ලබා දෙන උත්තරය වටිනවා. ඒක වැදගත්. ඒක අවශ්‍යයි මට. ටග්ගාලා කියන්න මෙතෙන්ට වෙනකම් පැහැදිලිද? ඔව්ද නැද්ද? පැහැදිලි. ඔනේ ලිට පැහැදිලි ගැටලුවක් නැහැ. අනික ළමයි දෙන්නට පැහැදිලිද පුතේ? නෙතුෂි තෙවුනි ගැටලුවක් තියෙනවද දරුවනි? පැහැදිලි. හරි. අන්න ඒ විදිහට උත්තර දෙන්න ඕන අහනකොට පුතේ. හරි. මෙතනට ටිකක් පැහැදිලිලා. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. right. Before we go to the next step, you can write this down. මේක මේ කොටස ලියා ගන්න. අපි සංකේතය ලියා ගත්තානේ පුතේ. මෙතෙන්ට වෙනකම් මේ ස්ටෙප් එක ලියා ගන්න. මම දන්නවා දැන් ඔයගොල්ලෝ O level වල මේක කවර් කරලා තියෙන්නේ. මේක ඔයගලන්ට ගේමක් නෙමෙයි. නමුත් අපි A level වල අපෝ පොඩක් මුලින් ඉඳලා යමු. O level මතකයන් එක්ක මුලින් ඉඳලා යමු. හොඳයි. මේක ලියා ගන්න. මේක ලියලා ඉවරුනාම ඉවරයි කියලා කියන්න. මම ඊළඟ සූත්‍රය ඔයගලන්ට ලබා දෙන්න. ටක් ගාලා මේක ලියා ගන්න. ඉවරයි කියලා කියන්නේ ලියලා ඉවරන ගමන්. එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ A කියන කොලම් එකේ බිඳුවේ ඒවා කීයක් එන්න ඕනද එකේ ඒවා කීයක් එන්න ඕනද කියන එක පිළිබඳව අපි අධ්‍යයනය කරලා බලමු. මෙන්න මේ A කොලම් එකේ බිඳුවේ ඒවා කීයක් එන්න ඕනද එකේ ඒවා කීයක් එන්න ඕනද කියලා බලමු දැන්. ඒ සඳහා සූත්‍රයක් තියෙනවා පුතේ. ඒක අපි ලියාගමු. number of zeros and ones for input A. A input එකේ බිඳුව ඒවා කීයද එකේ ඒවා කීයද? මේ සඳහා අපි මෙන්න මේ වගේ සූත්‍රයක් ලියා ගන්නවා පුතේ. number of
rows. දැන් number of rows කියන්නේ පුතේ පේලි ගාන අපි කලින් හොයාගත්තනේ දරුවනේ. ඕක අරගෙන බෙදනවා base of binary වලින්. base of binary වලින්. මෙන්න මේකයි සූත්‍රය. එහෙනම් මේකට අපි අගයන් ආදේශ කරලා බලමු. number of rows අපි කලින් හොයාගත්ත කීයද 4යි. ඔන්න ඔය 4 අරගෙන අපි බෙදන්න ඕන base of binary වල base එක කීයද පුතේ 2යි. 4 2කින් බෙදපුවාම කීයක් තියෙනවද? උත්තරේ කීයද? 4 2කින් බෙදපුවාම 2යි උත්තරේ. දැන් ඔයගොල්ලන්ගේ නෝට් එකේ මෙන්න මේකත් ලියාගෙන තියාගන්න හොඳේ. මම ඒකේ නෝට් එක මට ෆොටෝස් ගාලා එවන්න කිව්වේ. මට ඕක බලන්න ඕන හරියට. මොකද ළමයි ගොඩක් වෙලාවට වැදගත් කාරණා අතාරිනවා. ඒකින්ද ඊළඟ දවසේ ඉඳලා ෆොටෝස් එවන විදියට අන්න ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හදාගන්න ඕනේ. දැන්ට එක ළමයිනේ මට ෆොටෝස් එවන්නේ. මට ඔයගොල්ලන්ගේ නෝට් එක පැහැදිලිව තියෙනවාද කියලා බලන්න ඕන. ඉතින් මේ කොටස අනිවාර්යයෙන් මේ කොටසත් ලියලා තියාගන්න. හේතුවක් ඇතුව කියන්නේ පුතේ. එහෙනම් අපි මෙතන බලමු දැන් number of zeros and ones for input A. මෙතන ඒක ගන්නේ කොහොමද? number of rows පේලි ගාන බෙදනවා base of binary වලින්. number of rows අපිට දැන් ආවේ 4යි. 4 බෙදනවා 2කින්. එතකොට අපිට පිළිතුරක් ලැබෙනවා 2යි. දැන් ඕකෙන් ඔය කියන්නේ මොකද්ද පුතේ? number of zeros for input A. අපි මුලින්ම හැමතිස්සෙම පටන් ගන්න පුතේ බිඳුවෙන්. හොඳේ මේක පටන් ගන්න බිඳුවෙන්. අන්න ඒක මතක තියාගන්න. එතකොට බිඳුවේ ඒවා දෙකක් ලියාගන්න කියනවා කොහෙද? A input එකේ. A input එකේ බිඳුවේ ඒවා කීයක් ලියාගන්න කියනවද? දෙකක් ලියාගන්න කියනවා. එතකොට මම A input එකේ බිඳුවේ ඒවා දෙකක් මෙහෙම යටට ලියාගන්න. ඒ දෙක ඉවර වුණාට පස්සේ ඊළඟට බලමු එකේ ඒවා කීයක් ලියාගන්න කියනවද? දෙකක් ලියාගන්න කියනවා කොහෙද? A input එකේ. A input එකේ එකේ ඒවා දෙකක් ලියාගන්න කියනවා. මම එකේ ඒවා දෙකක් යටින් යටට ලියාගත්තා. right? ඕක අපි නැවතත් මෙන්න මේ ආකාරයට බලමු පුතේ. දැන් හිතන්න මෙතන බැරි වෙලාවත් inputs 3ක් ආවයි කියලා. C වලට inputs 3ක් ආවයි කියලා. එතකොට දැන් මෙතන 3ක් තියෙනවා. 2 3 බලය 8යිනේ. එතකොට මෙතන පේලි 8ක් එනවා මේ වගුවේ පුතේ. එතකොට මෙතනට එනකොට number of rows කීයද? 8යි. 8 අරගෙන බෙදනවා කීයෙන්ද? base of binary වලින්. base of binary කීයද? 2යි. 8 2කින් බෙදපුවාම කීයද? 4යි. එතකොට පුතේ මොකද්ද කියන්නේ? zeros, how many zeros? 4 zeros. බිඳු ඒවා 4ක් ලියන්න කියනවා. 4ක් ලියලා ඉවරනාට පස්සේ A තීරුවේ බිඳු ඒවා 4ක් ලියන්න කියනවා. ඊළඟට A තීරුවේ එක ඒවා කීයක් ලියන්න කියනවද? නැවතත් 4ක් ලියන්න කියනවා. අන්න ඔහොමයි පේලි 8 ගන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට එන්නේ ඕක. නමුත් දැනට අපි ගාව තියෙන්නේ පේලි 4යි. ආදාන 2යි. එතකොට මෙන්න මේ ආකාරයට එන්නේ 4 අරගෙන number of rows 4. 4 අරගෙන අපි base of binary is 2. දෙකෙන් බෙදනවා. එතකොට අපිට පිළිතුර ලැබෙන්නේ 2යි. බිඳුවේ ඒවා දෙකක් A තීරුවේ සටහන් කරා. බිඳුවේ ඒවා දෙකක් A තීරුවේ සටහන් කරා. ඊළඟට එකේ ඒවා දෙකක් A තීරුවේ සටහන් කරා. ඔන්න ඔය විදිහට එන්නේ ඕක. හරි. එහෙනම් ඔතනට වෙනකන් පැහැදිලිද දරුවනේ? ඔතනට වෙනකන් මොන හරි ගැටලුවක් තියෙනවද? ඔතනට වෙනකන් මොන හරි ගැටලුවක් තියෙනවද දරුවනේ? එහෙනම් මේක ලියා ගන්න පුළුවන්. ලියලා ඉවරනාම ඉවරයි කියලා කියන්න මට. B කොලම් එකේ අගයන් ටික කොහොමද පුරවගන්නේ කියලා බලමු පුතේ. ඒ සඳහා මේ ආකාරයට මම සූත්‍රය ලියා ගන්නවා. number of zeros and ones
for input b, number of zeros and ones for input b. ඒ සඳහා පුතේ මම ගන්නවා මෙන්න මේක, number of zeros and ones for input a එක ගන්නවා. අන්න ඒක අරගෙන බෙදනවා base of binary වලින්. නෝක අරගෙන බෙදනවා base of binary වලින්. ඔන්න ඔය විදිහටයි යන්නේ. හරි. හැමතිස්සෙම පුතේ මෙන්න මේක මතක තියාගන්න ඕන, මේ සූත්‍ර මත මේ හදාගන්න ලේසි. number of rows විතර අපිට අලුතෙන්ම හදන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ලියන හැම සූත්‍රයකම කලින් අපි ගත්ත උත්තරේ තමයි එන්න ඕන. කලින් උත්තරේ කීයද? number of rows 4නේ, ඒක ගත්තා. දැන් මෙන්න මේකට කලින් එකේ උත්තරේ. කලින් එකේ උත්තරේ කීයද? number of inputs for a 2නේ, ඒක 5ට ගත්තා. අන්න ඔය විදිහට අනික හැම සූත්‍රයකම ඊට කලින් ලබාගත් පිළිතුර තමයි අපි ගන්නවා. එහෙනම් number of zeros and ones for input a කීයද? 2යි. ඔන්න ඕක අරගෙන බෙදනවා base of binary වලින්. base of binary කීයද? 2යි. එතකොට 2 2කින් බෙදපුවාම කීයද පුතේ? 1යිනේ උත්තරේ නේද? එතකොට number of zeros and ones, number of zeros for b is 1. number of zeros for b is 1. එතකොට මෙතන මම ලියා ගන්නවා b වල එක බිඳුවක් ලියා ගන්න. ඒක ඉවරයිනේ දැන්. ඊළඟට number of ones for b is 1. එකේවා එකක් b වල සටහන් කරනවා. අන්න. ඊළඟට ආපහු දැන් මෙතන පුතේ පේලි දෙකක් හිස් නේද? පේලි දෙකක් හිස්. එතකොට මොකද වෙන්නේ? ආපහු අපි මුලින් ඉඳලා පටන් ගන්නවා. ආපහු මුලින් ඉඳලා පටන් ගන්නවා. number of zeros for b කීයද? 1යි. ඊට පස්සේ number of ones for b කීයද? 1යි. ඔන්න ඔය විදිහට ඔක. ඉතින් ආපහු මුලින් ඉඳලා ගත්තොත් මොකද වෙන්නේ? මේකේ සූත්‍රය එන්නේ කොහමද? number of zeros and ones for a අරගෙන ඒක base of binary වලින් බෙදනවා. number of zeros and ones for a is 2. දෙක අරගෙන base of binary වලින් බෙදනවා. එතකොට අපිට ලැබෙනවා 1යි. ඒකෙන් කියන්නේ මොකද්ද පුතේ? 0 ඒවා කීයක් තියෙනවද? එකක් තියෙනවා b වලට. එතකොට 0 ඒවා එකක් තියෙනවා. ඊළඟට 1 ඒවා කීයක් තියෙනවද? එකක් තියෙනවා b වලට. ආපහු මුලින් ඉඳලා 0 ඒවා 1යි, 1 ඒවා 1යි. ඔන්න ඔය විදිහට තමයි ඔක හදාගන්නේ. එහෙනම් ඊළඟ එකත් බලලම අපි නෝට් එක ලියාගමු, සම්පූර්ණ කරගමු පුතේ. මෙතන තියෙන්නේ මෙච්චරයි. a සහ b වල අගයන් දැන් අපි මතකද මුලින්ම ලියාගත්තා. AND gate එක කියන්නේ මොකද්ද පුතේ? boolean multiplication කියලා. මම ඒක ඕගලන්ට මාතෘකාව විදියට ලියන්න කිව්වා නේද? boolean multiplication. AND gate කියන්නේ boolean multiplication. එතකොට මේකෙදි මොකද වෙන්නේ පුතේ? අගයන් ටික ಗುಣ කිරීමක් සිද්ධ වෙනවා. මෙතන x වල අගය ගන්න අපි ಗುಣ කරලා දැන් multiply කරලා. multiply කරනකොට පුතේ කොහොමද ලියන්නේ? මෙතන මේ a සහ b වල අගයන් ಗುಣ කරලා තමයි මෙතන මේ x වල අපි අගය ගන්න ඕන. එතකොට බිඳුවයි බිඳුවයි ಗುಣ කරපුවාම කීයද පුතේ? බිඳුවයි. මෙතන බිඳුවයි එකයි ಗುಣ කරපුවාම බිඳුවයි. එකයි බිඳුවයි ಗುಣ කරපුවාම කීයද? ඒත් බිඳුවයි. එකයි එකයි ಗುಣ කරපුවාම කීයද? එකයි. ඔන්න ඔය ආකාරයෙන් ඕක එන්නේ. ඔන්න ඔය අගයන් දෙක ಗುಣ කරලා තමයි අපි උත්තරේ ගන්න. ඉතින් ಗುಣ කරලා උත්තරේ ගන්න හින්දා මට x වෙනුවට ලියන්න පුළුවන් මෙතන a b වල ගුණිතයක් ගන්න හින්දා පුතේ මෙතන කතිරයක් ගහන්නේ නැතිව මට මෙතන ඩොට් එක ගන්න පුළුවන්. ඩොට් එකකින් කියන්නේ මොකද්ද? ගුණිතය. රයිට්? අපි කතිරේ නෙමෙයි පුතේ මේ අවස්ථාවේදී ಗುಣ කිරීමෙන් නිරූපණය කරන්නේ ඩොට් එක. ඩොට් එකකින් කියන්නේ මොකද්ද? මල්ටිප්ලිකේෂන් කියන එක තමයි ඔය ඩොට් එකෙන් නිරූපණය කරන්නේ. right. එහෙනම් මට මෙතන a.b කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඕක කම්ප්ලීට් කරගන්න. ටක් ගාලා කම්ප්ලීට් කරලා ඉවරනාම කියන්න ඉවරයි කියලා.
ෆොටෝ එකක් එවන්න පුළුවන් නම් වඩා හොඳයි දැන්. ඒකට මට සම්පූර්ණයෙන්ම ඔක කම්ප්ලීට් කරේ කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. right. ටක් ගාලා ලියා ගන්න ලියලා ඉවරනාම කියන්නේ ඉවරයි කියලා පුතේ. ඕකේ මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් දැම්ම කියන්න පුළුවන් මට. ආයි තේරුම් කරන්න ඕන නම් කියන්න මම ඒක තේරුම් කරන්න. එහෙනම් ඔය තියෙන්නේ දරුවනේ ඉවර නැත්තම් මට ඉවරයි ඉවර නැහැ කියලා කියන්න තාම ලියලා ඉවර නැත්තම්. එහෙනම් මේ තියෙන්නේ අපේ AND ගේට් එක ක්‍රියාත්මක කරන ආකාරය තමයි මේ ඉගෙන ගත්තේ. ඊළඟට O ගේට් එක තියෙනවා, NOT ගේට් එක තියෙනවා. ඒ දෙක මම ඊළඟ දවසේ ඉවර කරලා ක්‍රියාකාරකම් ටිකක් දෙන්න අදහස් කරනවා. ගොඩක් වෙලාවට අපිට ඊළඟ දවසේ ෆිසිකල් ක්ලාසස් එහෙම නැත්නම් ආයතනයේ තුල ආයතනයේ PGR අධ්‍යාපන ආයතනයේ ක්ලාසස් කරන්න හැකියාවක් ලැබෙයි. මම මේ පිළිබඳව ඔයගලන්ට ගෲප් එකේ දාන්නම්. අපේ දැන් අලුතෙන් ගෲප් එකක් හදාගත්තනේ පුතේ. ඒ ටික දාන්නම්. අපිට බැරි වෙලාවත් අධ්‍යාපන ආයතනයේ ක්ලාස් එක කරගන්න බැරි වුණොත් ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ. ඉතින් මම ඔයගලන්ට ටියුට්ස් ටික ලබා ගන්න ඕන කවදාද කියන එකත් මම කියන්නම්. එහෙනම් මම හිතනවා අද මෙතනට වෙනකම් පැහැදිලි ඇති කියලා. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න පුළුවන් පුතේ. මම මේ ක්ලාස් එකේ රෙකෝඩින් එකත් ගෲප් එකට දානවා. එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු පුතේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක මේ සම්බන්ධව මගෙන් අහන්න පුළුවන් ඔයගලන්ට. එහෙනම් අපි අදට මේ ක්ලාස් එක නතර කරනවා මෙතනින්. ඊළඟ දවසේ නැවතත් හම්බ වෙමු ලබන සිකුරාදා. අදට සුබ දවසක්. ආයුබෝවන් පුතේ.